නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පින්වත්නි, අද උදෑසන අපි ශ්‍රවණය කළේ අනමතග්ග සංයුත්තය කියන කොටසේ දේශනා. මිහිඳු මහ රහතන් වහන්සේට උපහාරයක් පිණිස අපි මේ දේශනාවල් වලට සවන් දුන්නේ. ඉතින් මේ අනමතග්ග සංයුත්තයෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට තේරුම් කළ දෙන්න මහන්සි ගත්තේ කුමක් ගැනද? අපි මේ කෙලවරක් නැති බිහිසුණු සසරකට ඇද වැටීම නිසා අපි මේ ආත්මවල අතීතයේ උපන් වාර ගණන් කළ නොහැකි බව, ඒ වගේම අපේ ඒ ගෙව් සසරේ මව්වරු පියවරු ගණන් කරන්නට බැරි බව, ගෙවුණු සසරේ ගෙවුණු කල්ප ගණන මෙතකයි කියලා ගණන් කරලා කියන්න බැරි බව, අපි හැලූ කඳුළු සාගර ජලයට වැඩි බව, අපි බිව් කිරි සාගර ජලයට වැඩි බව, ඒ නිසා මේ සසරට ඇලුම් කරගෙන සිටීම හිස් දෙයක් කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනාවලින් ඉස්මතු කරලා පෙන්වුවේ. ඉතින් උන්වහන්සේගේ දේශනා කළේ කොහොමද? අලමේව නිබ්බින්දිතුම් අලං විරජ්ජිතුම් අලං විමුච්චිතුම්. මේක ගැන කලකිරීමමයි සුදුසු, නොඇලීමමයි සුදුසු, මෙයින් නිදහස් වීමමයි සුදුසු. එතකොට මේ කරුණු දේශනා කළේ අනාවරණ ඥාන ඇති. ඒ කියන්නේ උන්වහන්සේගේ අවබෝධේ කිසිවකින්වත් වැහිලා නැහැ, ආවරණ වෙලා නැහැ. ඒ අනාවරණ ඥාණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මය දේශනා කළේ. මේ ධර්මය අපිට මිහිඳු මහරහතන් වහන්සේගෙන් තමයි ලංකා වාසීන්ට හාහපුරා කියලා අහන්න ලැබුණේ. උන්වහන්සේ අනමතග්ග සංයුත්තේ දේශනා කළා. දැන් ඔන්න හිතන්න චුට්ටක්. ඔන්න പ്രേත වස්තු වල තියෙන කවුරු ගැනද? පෙරේතයින් පිළිබඳ කතා. ඒ වෙද්දි ලංකාවේ මිනිස්සු අදහා හිටිය මලවුන් අදහමින් හිටියා. දඩයක්කාර දෙවිවරු අදහමින් හිටියා. එක එක මේ ආකාරයේ මිත්‍යා ඇදහිලි රාශියක් තිබ්බා. ගස්ගල් අදහමින් හිටියා. ඉතින් ඊට වඩා වෙනස් එකක් තමයි කිව්වේ. ඒ දේශනාවේ තියෙන මොකද්ද? හොඳ කිරීමෙන් හොඳ විපාක, නරක කිරීමෙන් නරක විපාක. යහපත් දේවල් කිරීම නිසා දෙවියන් අතර උපන් අය ගැන සඳහන් වෙන්නේ මොකේද? විමාන වස්තු ගැන දේශනා කළා. പ്രേත වස්තු ගැන දේශනා කළා. ඒ වගේම දේශනා කළා මේ ශාස්ත්‍රයේ භයානකකම. ඊට පස්සේ දේශනා කළා විසඳුම. මොකද්ද විසඳුම? සත්‍ය සංයුත්තේ චතුරාර්ය සත්‍ය ගැන දේශනාව. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තමයි මේකට තියෙන විසඳුම. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේට උපහාරයක් පිණිස දැන් අපි ඉගෙන ගන්නේ සත්‍ය සංයුත්තය. චතුරාර්ය සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ වදාරන මේ දේශනාව දේශනා කරනවා සමාධින් භික්කවේ භාවේත. මහණෙනි, සමාධිය වඩව්.
සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. මහණෙනි සමාධිමත් සිත් ඇති භික්ෂුව මේ ඇත්ත తত্ত্বය අවබෝධ කරයි. කිංච භික්කවේ යථා භූතං පජානාති. කවර සැබෑ తত্ত্বයක්ද අවබෝධ කරන්නේ? ඉදං දුක්ඛං යථා භූතං පජානාති. මේ තමයි දුක කියලා ඇත්ත දකිනවා. අයං දුක්ඛ සමුදයෝ. මේ තමයි දුකේ හට ගැනීම කියලා ඇත්ත දකිනවා. අයං දුක්ඛ නිරෝධෝ යථා භූතං පජානාති. මේක තමයි දුකෙන් නිදහස් වීම, දුක නිරුද්ධ වීම කියලා ඇත්ත දකිනවා. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපද. දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණයි කියලා දකිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ දුක සමුදය නිරෝධ මාර්ග කියන මේ ආර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස යෝගෝ කරණීයෝ. යෝගෝ කරණීයෝ කියන්නේ යෝග කරන්න. යෝග කරන්න කියන්නේ ප්‍රතිපදාවෙහි යෙදෙන්න. මේ යෝග කියන වචනේ තමයි ඉන්දියන් කාර්යය ගත්තේ. යෝග කියලා. ව්‍යායාම කරන්න. එතකොට මේ මෙතන යෝගකරණිය කියන්නේ මොකද්ද? ප්‍රතිපදාවෙහි යෙදෙන්න. පටිසල්ලාණී භික්කවේ යෝග මාපජ්ජත. වහණෙනි භාවනාවේ යෙදෙමින් නැවත නැවත යෙදෙමින් වාසය කරන්න. ඒ වාසය කරන්න කියලා කිව්වේ මක් නිසාද? එහෙම නිරන්තරයෙන් වාසය කරද්දී යාගේ නීවරණ සංසිඳෙනවා. එතකොට නීවරණ සංසිඳීම මත තමයි යාට බාධාවකින් තොරව. දැන් බලන්න හිතලා අපි මේ ධර්මයේ ශ්‍රවණය කරමින් ඉඳිද්දි දහම් කාරණේ මානසිකාරයේ කරමින් ඉඳිද්දි ආශා කරපු දෙයකට හිත ගියොත් අපි මානසිකාරයට ඒක බාධාවක් නෙවෙයිද? එහෙනම් කාමච්ඡන්දේ බාධාවක්. අපි දහම් කරුණක් මෙනෙහි කර කර ඉඳිද්දි යම් කිසි දෙයක තරහ සිද්ධියක් මතක් වෙලා ඒකට හිත ගියොත් ඒ මෙනෙහි කරන දහම් කරුණට ඒක බාධාවත්ද නැද්ද? බාධාවක්. එන එක නීවරණයක්. එතකොට කාමච්ඡන්දේ නීවරණයක්, ව්‍යාපාදේ නීවරණයක්. අපිට මේ ධර්ම මානසිකාරයක් මේ නෝනින් මෙනෙහි කිරීමක් කරගෙන යනකොට නිදිමත ආවොත් ඒක බාධාවත්ද නැද්ද? බාධාවක්. එතකොට ඒ තීන මිද්දේ බාධාවක්. ඊළඟට මේ ධර්ම මානසිකාරයක් මෙනෙහි කරගෙන යද්දී අපිට පසුතැවිල්ලක්, චිත්ත වික්ෂේපයක්, විසිරීමක් ආවොත් ඒක බාධාවක් නෙවෙයිද? බාධාවක්. ඊළඟට අපිට සැකයක් આવත් මේක කළා හරියයි දන්නේ නැහැ කියලා. ඒ හැම එකක්ම බාධාවක්. හැබැයි නිරන්තරයෙන්ම මේ ධර්මයේ සිරිමින් සිටිද්දී ඒ බාධා කරන නීවරණ සංසිඳිලා මේ අරමුණේ හිත පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? සමාධිය. ඒක බාධාවක් නෙවෙයි. ඒක තමයි උදව්ව. ඒ උදව්වට යන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. අද වගේ නෙමෙයි බුද්ධ කාලේ අපිට හිතන්න බෑ ඒ වෙනුවෙන් කැපවෙච්ච හැටි. ඒ කියන්නේ පින්වන්තයෝ ඉන්නකොටනේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි අතීතයේ පින්වත් දරුවන් ගිහිගේ අත්හැරලා මනාකොට අනගාരികව පැවිදි වුණා නම් පැවිදි වුණේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම පිණිසයි. ඒ වගේම මහණෙනි අනාගත මද්දානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියම් පබ්බජිස්සanti. අනාගතයෙහි කුලපුත්‍රයෝ ගිහි ජීවිතය අත්හැරලා බුද්ධ ශාසනයක පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම පිණිසයි. යේහි කේචි භික්කවේ ඒතරහි කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියම් පබ්බජಂತಿ. මේ කාලේ ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ යම් කිසි කුලපුත්‍රයෙක් මනාකොට ගීගෙයින් නික්ම පැවිදි වුණා නම් පැවිදි වුණේම සබ්බේතේ චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අபிසමයාය. ඒ සියලු දෙනා පැවිදි වුණේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිසමයි. දැන් මේ දේශනාවලින් හරිය පැහැදිලි සැබෑ වූ පැවිද්දක් ඇද්ද? යහපත් පැවිද්දක් ඇද්ද? යහපත් අබිනිෂ්ක්‍රමණයක් ඇද්ද? ගෘහවාසයෙන් ආත්මදීමක් ඇද්ද? ශාසනයට පිවිසීමක් ඇද්ද? ඒකට ඒ කාලේ ඒක
ඒ වගේම වර්තමානයේ අනාගතයේ ඒක හරි දේ බවට පත් වෙන්නේ කුමක් පිණිස පැවිදුනොත්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසයි කියලා බුදුරජාණන් වහන්සේ එක කුල සූත්‍රයේ දේශනා කළේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි අතීතේ පැවිදි වූ කුලදරුවන් යථාර්ථය අවබෝධ කළාද ඒ සියලු දෙනා අවබෝධ කළේ චතුරාර්ය සත්‍යයයි. අනාගතයේ යමෙක් පැවිදි වෙලා යථාර්ථය අවබෝධ කරද්ද ඒ සියලු දෙනා අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍යයයි. වර්තමානයේ යමෙක් යථාර්ථය අවබෝධ කරයිද ඒ සියලු දෙනාම අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍යයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා භික්කවේ පාපේ අකුසලේ විතක්කේ විතක්කේත. මහණෙනි පාපී අකුසල දේවල් විතර්ක කර කර ඉන්න එපා. මොනවද විතර්ක කරනවා කියන්නේ? කල්පනා කර කර ඉන්න එක. ඒ පාපී අකුසල මොනවද? සේයති ධම්මනෝද ඒවා? කාම විතක්කං, ව්‍යාපාද විතක්කං, විහිංසා විතක්කං. කාම විතක්කං කියන්නේ ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප පහස. මේවා ගැන කල්පනා කර කර ඉන්න එපා කියනවා. කාම විතර්ක. ව්‍යාපාද විතර්ක කියන්නේ තරහ මට අසවලා බැන්නාය, මට අසවලා ගැහුවේය, මගේ දේ පැහැරගත්තේය, මට නොදන්වා ගියේය. මේ වගේ දේවල් කල්පනා කර කර ඉන්නකොට මොකක්ද ඇති වෙන්නේ? තරහට ගන්නවා. ඒක කරන්න එපා කියනවා. විහිංසා විතර්ක. අසවලාට මෙහෙම හානියක් වෙනවා නම් හොඳයි, අසවලා නැසෙනු නම් හොඳයි, වෙනසෙන හොඳයි කියලා හිතන්න එපා කියනවා. තංකිස්ස හේතු. ඇයි එහෙම එපා කියන්නේ? නේතම් භික්කවේ විතක්කා අත්ථ සංහිතා. මහණෙනි මේ කල්පනාවල් යහපත පිණිස පවතින්නේ නෑ. නාදි බ්‍රහ්මචර්යය මේක නිවන් මඟ නෙවෙයි. න නිබ්බිදාය එකෙන් කලකිරීම ඇති වෙන්නෙත් නෑ. න විරාගාය නොවල්ම ඇති වෙන්නෙත් නෑ. න නිරෝධාය තෘෂ්ණා නිරුද්ධ වෙන්නෙත් නෑ. න උපසමාය කෙලෙස් සංසිඳෙන්නෙත් නෑ. න අභිඥාය විශේෂ ඥානයක් ඇති වෙන්නෙත් නෑ. න සම්බෝධාය ආර්ය සත්‍ය අවබෝධය ඇති වෙන්නෙත් නෑ. න නිබ්බානාය නිවනට හේතු වෙන්නෙත් නෑ. විතක්කෙන් තෝචකෝ තුම්මේ භික්කවේ ඉදන් දුක්ඛන්ති විතක්කේ යාත. මහණෙනි කල්පනා කරනවා නම් විතර්ක කරනවා නම් ඔබ විතර්ක කරන්න මේ තමයි දුක. ඔන්න ඕක තමයි විදර්ශනා. දැන් අපි හිතනවා නම් ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි කියලා හිතනනේ මෙනෙහි කරන්නේ මොකක් ගැන මෙනෙහි කරන්නේ? දුක ගැන. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුක නම් ඒක තමාගේ වසඟේ පවත්වා ගත නොහැකි. එතකොට මේ විදිහට නුවණින් විමසන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපිට අවබෝධ කරන්න තියෙන්නේම දුක. ඒ බුද්ධ දේශනාවල හැමතැනම ඉස්මතු කර කර පෙන්වන්නේ දුක්ඛාරය සත්‍යය. ඒ දුක්ඛාරය සත්‍ය ඉස්මතු කරන්නේ දුක්ඛාරය සත්‍ය හොඳට තේරුනොත්, ඒ කියන්නේ මේ ආයතන හය ගැන, පංච උපාදානස්කන්ධ ගැන මේව ගැන හොඳට තේරුනොත් මේක දිගින් දිගටම මෙයා දැන් කෙලවර නැති සංසාරෙ ලැබිලා තියෙන්නේ මෙච්චරනේ. නැවත නැවත සසරෙත් ලැබෙන්න තියෙන්නේ මෙච්චරයි නේද? වෙන ආය 아무තු දෙයක් නැහැ. දැන් අපි ගමු ආයි වෙන ලෝකයක උපන්නත්, වෙන තැනක උපන්නත්, වෙන ජාතියක උපන්නත්, වෙන ගෝත්‍රයක උපන්නත්, වෙන පළාතක උපන්නත් අපිට මේ ඇස කන නාසය දිවකය මනස කියන හයෙන් යුක්ත එකක් තමයි ලැබෙන්නේ. යම් අත්දැකීමක් දැන් විඳිනවද ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්, අනාගතේට තියෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳින දෙයක්මයි. ඒ නිසා මේ දුක ගැන හිතන්න කියනවා. ඊළඟට අයන් දුක්ඛ සමුදයෝති විතක්කේයත. මේක තමයි දුක හටගන්න හේතුව කියලා තෘෂ්ණාව ගැන හිතන්න කියනවා. මේ තණ්හාව නිසා තමයි මේ දුක හටගන්නේ. අයන් දුක්ඛ නිරෝධෝති විතක්කේයත. මේ දුක නිරුද්ධ වීම කියලා තෘෂ්ණාව නැතිවීම ගැන හිතන්න කියනවා. අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති විතක්කේයත. මේක තමයි දුක් නැතිවන්නා වූ මාර්ගය කියලා හිතන්න කියේ මොකක් ගැනද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහේ දේශනාවල් අපට පෙන්වා දෙන්නේ, නැවත නැවත දේශනා කරන්නේ මොකද මේක ගැන අපි හරි අවබෝධයක් තිබුණොත්
පැටලෙන්නේ අවුල් වෙන්නේ කාටවත් අපිව නොමග යවන්න බෑ රවට්ටන්න බෑ මිනිස්සෙකුටත් බෑ අමනුස්සයෙකුටත් බෑ දෙවියෙකුටත් බෑ අයි හේතුව දැන් අපි ගත්තොත් මේක හරි ලස්සනට ඒක හම්බුන එක සූත්‍රයක් අපිට ඒක අපි ඒකද කියමු ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පාපී අකුසල් සිටිවිලි හිතන්න එපා කියනවා සිටිවිලි කියලා මෙතන අදහස් කළේ මේ ලෝකය සාස්වතද ඒ කියන්නේ සදාකාලිකව පවතිනවාද කියලා ප්‍රශ්න හදාගෙන විඳවන්න එපා කියන මේ ලෝකේ අසාස්වතද ඒ කියන්නේ ස්ථිර නැද්ද කියලා විමස ඕවා ගැන කල්පනා කරලා විඳවන්න එපා කියනවා. මේ ලෝකයට අන්තයක් තිබේද? අනන්තවත්ද කියලා කල්පනා කර විඳවන්න එපා කියනවා. තං ජීවං තං ශරීරන්තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීර ආත්මයයි ශරීරයයි කියලා එකක් තියනවාද? ආත්මෙ වෙනින් එකක්ද? ශරීර වෙනින් එකක්ද කියලා ඔය සමයන් හිතන්න එපා කිව්වා. ඊළඟට හෝති තථාගතෝ පරම්මරණා කියන රහතන් වහන්සේලාගේ මරණින් මත්තේ රහතන් වහන්සේලාට මක් වෙනවද? නහෝති තථාගතෝ පරම්මරණ මරණින් මත්තේ රහතන් වහන්සේලා නැද්ද? කියලා මේ වගේ දේවල් නිකන් විසඳුමක් නැති ප්‍රශ්න හිතා ඉන්න එපා. හරි ආසයිනේ විසඳුමක් නැති ප්‍රශ්න හිතා ඉන්න. සාමාන්‍ය මිනිස්සයා හරි ආසයි මේක කටකැස්ම වගේ මේක කල්පනා කර ඉඳලා ඒකෙන් අර අලුත් එකක් කියලා මොකක් හරි බලියක් ඇදලා දාන්න ආසයි. ඒතර මිනිස්සුත් ඒකට කැමතිනේ. ඒ නිසා එහෙම හිතන්න යන්න එපා කියනවා. බලන්න උන්වහන්සේ කොච්චර ලස්සන දේශනා කරනවද කියලා හිතන්න එපා කියනවා. හිතන්න කියනවා මේක තමයි දුක කියලා. හිතන්න කියනවා. මේක තමයි දුක හටගන්න හේතු වෙච්ච කාරණේ. මේක දුක්ඛ නිරෝධේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා භික්කවේ විග්ගාහික කතං කතේත ආර්බුදය ඇති වෙන අවුල් ඇති වෙන කතා වලට පැටලෙන්න එපා කියනවා. කියනවා මේ නතුං ඉමං ධම්ම විනං ආජානාසි. ඔහේ දන්නේ නැහැ මේවා. අහං ඉමං ධම්ම විනං ආජා ඔකති මන්නේ දන්නේ. කින්තුං ධම්ම විනං ආජානි නුඹ දන්නේ කවුද? නිමිත්තා පටිපන්නෝ තමසි. ඔබ යන්නේ වැරදි මාර්ගික කියලා මේ හිතට අරගෙන මේක කියවන්න යන්න එපා කියනවා. අර්බුද ඇති වෙන විග්ඝාහික කතා කියලා කියන්නේ අර්බුද ඇති වෙන සම්ඩු සරුවල් ඇති වෙන වාදි ඇති වෙන මාතෘකාවල පැටලෙන්න එපා කියනවා. කියන බුදුරජාණන් වහන්සේ කතින්තාව කෝ තුම්මේ භික්කවේ ඉදන් දුක්ඛන්ති කතේයාත කතා කරනවා නම් මහණෙනි ඔබ විසින් මේ දුක කියන එක කතා කරන්න. මේක තමයි දුකේ හට ගැනීම කියලා කතා කරන්න. මේක තමයි දුක්ඛ නිරෝධය කියලා කතා කරන්න. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන එක කතා කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි හරියට තියෙනවා තිරිසන් කතා. මොනවද ලෝකේ වැඩිපුර තියෙන්නේ? තිරච්ඡාන කතා. මා භික්කවේ අනේක විහිතං තිරච්ඡාන කතං කතේත මහණෙනි নানা ප්‍රකාර වූ තිරිසන් කතාවල් කතා කරන්න එපා. මොනවද? රාජ කතා, දේශපාලන කතා කරන්න එපා කියනවා. දේශපාලන කතා කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? කතා කරන දේශපාලනට බහිනවා. ඒ රට හදන්න යනවානේ. එතකොට මේ මාතෘකාව ඔක්කොම අවුල් වෙලා යනවා. චෝර කතා, සොරු ගැන කතා කරන්න යන්න එපා කියනවා. ඒක කතා කළත් ඊට පස්සේ බහින්න මොකේද? රට හදන්න. මහා මාත්‍ය කතා, මහා ඇමතුරු ගැන කතා කරන්න එපා කියන. කතා කළොත් ඊට පස්සේ ඔය මහා ඇමතිකම මට තිබ්බනම් මම මෙහෙමයි කරන්න කියලා මේ වගේ ඒවා පැටලි යනවා ඉවරයක්. ඊට පස්සේ තමන් කැමති වෙනවා ඇමතිවරයෙක් වෙන්න. ඉවරයක් නැහැ. සේනා කතා, යුද්ධ ගැන කතා කරන්න එපා කියනවා. සේනාව ගැන, හමුදාවල් ගැන කතා කරන්න යන්න එපා කියනවා. බය කතා, බය වෙන දේවල් ගැන කතා කරන්න යන්න එපා කියනවා. යුද්ධ කතා, යුද්ධ කෝලහල ගැන කතා කරන්න යන්න එපා කියනවා. අන්න කතා, කෑම්බීම් ගැන කතා කරන්න යන්න. ඇයි ඒව කතා කරන්නේ එපා කියන්නේ මොකද මේ කතාවල සීමාවක් හොයාගන්න බෑ. පැටලි යනවා. පාන, වත්ත කතා, සයන කතා, මාලා කතා, ගන්ධ කතා, ඥාති කතා, නෑදෑයෝ ගැන කතා කළොත් ඉතින් වරු ගානක් කතා කරන්න දේවල් නැද්ද? අසවල් නෑදෑයා, අසවල් තැන, අසවල් නෑදෑයා, අසවල් තැන, අසවල් රටේ දැන් අසවල් තනතුරේ, අසවලා මේ ළඟදි බැන්දේ, අසවලා අරිහෙ ගියා. ඉවරයක් නැහැ. මේව නේද සාමාන්‍ය ලෝකේ තියෙන්නේ. ඊළඟට යාන කතා,
ගාම කතා, නගර කතා, ජනපද කතා, ඉස්ති කතා, ස්ත්‍රීන් ගැන කතා කරලා ඉවරයක් නැහැ කියනවා. පුරුෂ කතා, පුරුෂයන් ගැන කතා. අපි දන්නවනේ පත්තර තියෙනවනේ ස්ත්‍රීන් ගැනම කතා කරන පත්තර තියෙනවා. පුරුෂයන් ගැනම කතා කරන පත්තර තියෙනවා. එක එක රටවල එක එක මාදලියේ ඇඳුම් ඇඳගෙන ඉන්න අය ඉන්නවා, අමුඩ ගහලා ඉන්න අය ඉන්නවා. ඒගොල්ලන්ගේ පින්තූර දාලා තිරති මේව ගැන කතා කර කර ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අපිට 100 උපදිනවද? තියෙන 100ත් විකල් වෙනවා. ඒ නිසා සූර කතා මේ දක්ෂය ගැන කතා කරන්න එපා කියනවා. ඊළඟට කියනවා කුම්බට්ටාන කතා කියන ලිඳ ළඟ කතා කරන්න යන්න එපා කියනවා. පුබ්බ පේත කතා කලින් මෙරිච්ච අය ගැන විස්තර කතා කර ඉන්න එපා කියනවා. මේ වගේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ එකක්වත් අවබෝධයේ පිණිස අපිට හේතු වෙන්නේ නැහැ. මේක ඇත්තද බොරුද? එයි මේව එකක්වත් අවබෝධයේ පිණිස හේතු වුණා නම් මෙතෙක් කල මේ කතා කරපු අපිට ප්‍රමාණවත් අවබෝධය ලැබෙන්නේ. ඇයි දන්න කාලේ ඉඳලා මේව නෙමෙයිද අපි කතා කරන්නේ. පත්තරයක් ගත්තොත් දේශපාලනේ. දෙතිස් කතා. රේඩියෝ එකක් ඇහුවොත් දෙතිස් කතා. ටීවී එකක් බැලුවොත් දෙතිස් කතා. දැන් මේ අවුරුදු ගානක් තිස්සේ අහලා ඔබට හිතෙන්නේ දණී මේක අහලා අපි අවුල් වෙනවා කියලා. ඒක දිගටම එපා වෙන්නේ නැන්ද අපිට? එපා. ඇයි මොකක්වත් ජීවිත අවබෝධයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ කතා අනත්ත් සංහිතා. මේක අනර්ථයේ පිණිස හේතු වන්නේ. අනර්ථය කියන්නේ අයහපත පිණිස. මොකද ඒව කතා කරගෙන අයහපත කරා යනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. නාදි බ්‍රහ්මචර්යයක නිවන් මාර්ගට කිසිසේත්ම උපකාරී වෙන්නේ නැහැ. ජීවිත අවබෝධයට උපකාරී වෙන්නේ නැහැ. විරාගයට උපකාරී වෙන්නේ නැහැ. නිරෝධයට උපකාරී වෙන්නේ නැහැ. සංසිතීමට උපකාරී වෙන්නේ නැහැ. කතින්තෝච කෝ තුම්මේ භික්කවේ ඉදන් දුක්ඛන්ති කතේයත් කතා කරන්න කියනවා. මොකද්ද කතා කරන්න කියන්නේ? මේ දුක කියලා කතා කරන්න කියනවා. මේ දුකේ හට ගැනීම කියලා කතා කරන්න කියනවා. මේ දුක්ඛ නිරෝධය කියලා කතා කරන්න කියනවා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කතා කරන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කතමංච භික්ඛවේ දුක්ඛං. මහණෙනි මොකද්ද දුක කියන්නේ? පංච උපාදානස්කන්ධා තිස්ස වචනීයං. දුක කියලා කිව යුත්තේ පංච උපාදානස්කන්ධයටයි කියනවා. මොනවද මේ පංච උපාදානස්කන්ධ කියන්නේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. දැන් මේ කොහෙද තියෙන්නේ? මේ අපේ මේ ගත කරන ජීවිතය තුල තමයි මේවා තියෙන්නේ. දැන් අපි ගත්තොත් මේ ශරීරය තුල සතර මහා ධාතුන්ගෙන් හටගත් සතර මහා ධාතු උපාදාය කරගත්තු රූපයක් මේ තියෙන්නේ. මේ රූපේ තුල තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. එතකොට සතර මහා ධාතුන්ගෙන් හටගත්තු කර්මානුරූපව හැදිච්ච රූප උපාදානස්කන්ධයක් තමයි තියෙන්නේ. මේක තමයි මමයේ මාගේය කියලා මාගේ ආත්මය කියලා අපේ හිත බැසගෙන තියෙන්නේ මේ ශරීරයට. ඊළඟට ස්පර්ශය නිසා අපිට ඇති වෙන විඳීමනේ. දැන් අපිට ඇති වෙනවා විඳීම් ඇති වෙන ප්‍රධාන වශයෙන් තුන් ආකාර. මොනවද තුන් ආකාර විඳීම්? සැප විඳීම ඇති වෙනවා. දුක් විඳීම ඇති වෙනවා. උපේක්ෂා විඳීම ඇති වෙනවා. හොඳට සිහියෙන් ඉන්න වෙලාවක මේක තේරුම් ගන්න පුළුවන්. සැප විඳීම හට ගන්න විදිය. දුක් විඳීමත් හට ගන්නවා. උපේක්ෂා විඳීමත් හට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වේදනාව පෙන්වුවේ දැන් විඳීම අපිට හටගත්තට දැන් අපේ ජීවිත පවත්න්නේ කොයි විදිහටද? සසරේ අපි යන්නේ කොයි ආකාරයකටද? අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ දුක වැහිලා තියෙන්නේ. දුක හටගන්න හේතු වෙච්ච දේ වැහිලා තියෙන්නේ. නිවනත් වැහිලා තියෙන්නේ. නිවනට යන මාර්ගය වැහිලා තියෙන්නේ. ඒව වැහිච්ච ලෝකෙක මේ පිළිගන්න අපිට තියෙන්නේ මේ ටික තමයි මමයේ මගේ කියලා විඳීම. ඊළඟට හඳුනා ගන්නවා. රූප හඳුනා ගන්නවා. ශබ්ද හඳුනා ගන්නවා. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. රස හඳුනා ගන්නවා. ස්පර්ශය හඳුනා ගන්නවා. සිතට එන සිතිවිලි හඳුනා ගන්නවා. එතකොට මේ සංඥාව
උපාදා. ඒ කියන්නේ ඒකට අපි බැඳිලා වාසය කරනවා. ආසාවෙන් ඉන්නවා මේවට අපි. ඊළඟට සංඛාර. ඒ කියන්නේ චේතනා පහළ වෙනවා. අපිට හැම දෙයකටම චේතනා පහළ වෙනවා. වේගෙන් පහළ වෙනවා. ස්පර්ශය වගේ. ස්පර්ශයෙන් චේතනාව ඇතිවන්නේ. වේගෙන් ඇහෙන් දකින රූපෙ ගැන චේතනා පහළ වෙනවා. ඊළඟට කනින් අහන ශබ්දය ගැන චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රසය ගැන චේතනා පහළ වෙනවා. කායට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනවා. හිතට සිටින සිටිවිලි ගැන චේතනා පහළ වෙනවා. දැන් අපිට දන්න කාලේ ඉඳලා මේ රටාවේ තමයි අපි ඉන්නේ. අපිට වෙලා තියෙන්නේ මේ අපිට මේක කොනප්පොට බේරගන්න බැරිකම. අපිට මේක ගොනු කරගන්න බෑ මේ විදිය. හරි පුදුමයි නේද බුදුරජාණන් වහන්සේ මේක විග්‍රහ කරගත්තු හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ විඥාන උපාදානස්කන්ධය. ඇහෙන් රූපේ දකින්න ප්‍රධාන වශයෙන් උදව් කරන්නේ මොකද්ද? ඇහි විඥානය. කනින් ශබ්දය අහන්න උදව් ලැබෙන්නේ මොකෙන්ද? කනේ විඥාණයෙන්. නාසයේ දැනෙන ගඳ සුවඳ දැනගන්නේ නාසයේ හටගන්න විඥාණයෙන්. දිවට දැනෙන රසය දැනගන්නේ දිවේ හටගන්න විඥාණයෙන්. කයට දැනෙන පහස දැනගන්නේ කාය හටගන්න විඥාණයෙන්. මනසට අරමුණ දැනගන්නේ හටගන්න විඥාණයෙන්. දැන් බලන්න එතකොට ඇහෙත් විඥාණي හට ගන්නවා. ඔන්න එකයි. ඊළඟට කනේ විඥාණي හට ගන්නවා. දෙකයි. නාසයේ විඥාණي හට ගන්නවා. තුන් තැනයි. දිවේ විඥාණي හට ගන්නවා. හතර තැනයි. ඊළඟට මුළු ශරීරෙම හට ගන්නවා විඥාණي. පස් තැනයි. ඊළඟට මේ හිතේත් විඥාණي හට ගන්නවා. සය තැනයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ තමයි දුක. එතකොට මේ දුකට හේතුව පුනර්භවය ඇති වෙන. ඒ කියන්නේ ආයමත් කර්ම විපාක සකස් වෙන. ආස්වාදයෙන් ඇලෙන. දැන් අපි ඇලෙන්නේ මොකක් නිසාද? ආස්වාදය නිසා. ආස්වාදයක් හටගත්තේ නැත්නම් එතෙන්ට අපි ඇලෙන්නේ නැහැ. දැන් ඇහෙන් රූපේ දකිද්දි හිතට ආස්වාදයක් දැනෙන්නේ නැත්නම් ඒ රූපේ පස්සේ යන්නේ අපි. ඒ ඇහෙන් රූපයක් දකිද්දි මේ ආස්වාදය කියන එක තියෙන එකක්. මේ අනිත්‍ය දෙයක තියෙන සාමාන්‍ය ලක්ෂණයක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපි මලක් කියමු. මලක තියෙනවා බාහිර අලංකාරයක්. ඒකයිත මොකේටද? ආස්වාදයට. මලක තියෙන සුවඳක්. ඒකයිත මොකේටද? ආස්වාදයට. එතකොට මේක දැක්කහම අපි ඇලෙන්නේ ආස්වාදයට නෙමෙයිද? හැබැයි මේ මලේ යම් වර්ණයක් ඇද්ද? යම් සුවඳක් ඇද්ද? ඒකට මොකද වෙන්නේ? ඒ මල ජරාවටපත් වෙනකොට ආර වර්ණේ නැති වෙනවා. ඊට පස්සේ සමහරට මේ මල කුණු වෙනවා. ඊට පස්සේ අර සුවඳ නැතුව ගඳ ගහන්න පටන් ගන්නවා. අර මලේ වර්ණේ නැති වෙලා යනවා. ඒක මොකද්ද? ආදීනවා. දැන් අපිට පුරුදු වෙලා තියෙන්නේ අවිද්‍යාවෙන් වැහිලා නිසා ආස්වාදයට ඇලෙන්නයි. නන්දි රාග සහගත. තත්ත්‍ය තත්‍රාපි නන්දිනී. ඒ ආස්වාදයට ඇලෙන්න පුරුදු වෙනවා. යම් දෙයක ආස්වාදයක් නැද්ද? ඒක අතහැරලා ආස්වාදේ තියෙන යමකද? ඒකට ඇලෙන්න පුරුදු වෙනවා. මේක කියනවා හේතුව. දුක අට ගන්න හේතුව. කනින් අහන ශබ්දයේ තේමේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයට ඇලෙනවා. දැන් ඔබ ගැන කවුරු හරි මිහිරි වචන වලින් වර්ණනාවක් කළොත් ආස්වාදයක් හට ගන්නවාද නැද්ද? ආස්වාදයක් හට අනේ ඉන්න වෙලාවක අපි ඔයාට ලන්ච් එකක් දෙන්නම් කියයි. බයින කෙනාටත් ලන්ච් වලට කතා කරනවද? නෑ. ඒකයි වෙනස. ආස්වාදයේ තියෙන යම් ශබ්දයකද ඒ ශබ්දයට ඇලෙනවා. ආස්වාදයේ තියෙන යම් ගන්ධයකද ඒ ගන්ධයට ඇලෙනවා. ආස්වාදයේ තියෙන යම් රසයකද ඒ රසයට ඇලෙනවා. ආස්වාදයේ තියෙන යම් ස්පර්ශයකද ඒ ස්පර්ශයට ඇලෙනවා. ආස්වාදයේ තියෙන යම් සිටිවිල්ලකද ඒකට ඇලෙනවා. මේකෙන් තමයි කියනවා කාම තණ්හාව හටගන්නේ. ඊළඟට මේ තණ්හාව දිගට පවත්වන්න යාට ඕනේ. මේ ආස්වාද ජනක දේවල් වල පැවතිලා ඉන්න ඕනේ. ඒක මොකද්ද? භව තණ්හාව. දැන් මේක සමහර විට ජීවිතේට වදයක් බව තේරෙනවා. ඊට පස්සේ ආයෙ හිතනවා අනේ මේව මොකවත් නැත්තම් හොඳයි කියලා. ඒක මොකද්ද? විභව තණ්හා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තෘෂ්ණා තුනම දුකට හේතුව.
එතකොට කාමයට ආසා කිරීම දුකට හේතුවක්. ඒ කාමයේ දිගට පවත්වන්න ආසා කිරීම දුකට හේතුවක්. ඒවා මොකොත් නැතුව සිටින්න ආසා කිරීමත් දුකට හේතුවක්. එතකොට මේ තුනම ප්‍රහාණය වෙන්න ඕනේ දුක නිදහස් වෙන්න නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කියපු තණ්හා තුනෙන්ම නිදහස් වෙනවාද? ඒවට ආසා නොකරනවාද? ඒවා අත්හරිනවාද? ඒකෙන් නිදහස් වෙනවාද? එයා දුකෙන් නිදහස්. මහණෙනි ඒකට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. හරි පුදුමයි මේ පින්වත් මේක අපි අහන්නේ සුළුපටු එකක් නෙමෙයි මේ. ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිත පහදවා ගන්න ඕගොල්ලන්ට ප්‍රඥාව තිබේ නම් මොකද හිත පහදවා ගන්නේ සුළු දෙයකට නෙවෙයි. දැන් අපි ඔක්කොගේම ඉතිහාසයේ අපි ඔක්කොටම එක එක පුද්ගලික ඉතිහාස කතන්දරයක් තියෙනවා. මේ ඉතිහාස කතාව ලියවිලා තියෙන්නේ දුකෙන්. අපි එක එක්කෙනාගේ ඉතිහාස කතාව තුළ වෙන වෙනම සාගර තියෙනවා. අපි ඔක්කොටම ඉතිහාස කතාවේ කඳුළු සයුරක් තියෙනවා. අපි ඔක්කොගේම ඉතිහාස කතාවේ කිරි සයුරක් තියෙනවා. අපි ඔක්කොගේම ඉතිහාස කතාවේ ගලාගියේ රුධිර සයුරක් තියෙනවා. එහෙනම් අපි එක එක්කෙනාගේ ඉතිහාස කතාව තුළ තියෙන යම් කිසි සෝචනීය ඉරණමක් ගැන ඉරණමකට භාජනයේ වෙවි තමයි දැන් මේ මනුස්ස ජීවිතේ අපි ඇවිල්ලා ඉන්නේ. නමුත් වෙලා තියෙන්නේ අපේම සකස් වෙච්ච දෝෂේ. ඒ කියන්නේ අවිද්‍යාවෙන් වැහිලා සිටීමත්, තෘෂ්ණාවෙන් බැඳී සිටීමත් කියන දෝෂ නිසා අපිට මේක විවර කරගන්න ප්‍රඥාව නැහැ. එතකොට ප්‍රඥාව ඇති කරගත්තොත් අපි ඉස්සෙල්ලම පහදින්න ඕනේ මේ ආර්ය සත්‍යයට. දුක්ඛාරය සත්‍ය ගැන පහදින්න ඕනේ අපි. මේ කොච්චර ඇත්තක්ද මේ කියන්නේ. දුක්ඛ සමුදය ගැන අපි පහදින්න ඕනේ. දුක්ඛ නිරෝධය ගැන පහදින්න ඕනේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ගැන පහදින්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දුක්ඛාරය සත්‍ය මේ විදියටත් බලන්න. මහණෙනි කුමක්ද දුක්ඛාරය සත්‍ය? ච අජ්ජත්තිකානි ආයතනානි. මහණෙනි ඉස්සෙල්ලා දුක්ඛාරය සත්‍ය කියේ මොකද්ද? පංච උපාදානස්කන්ධා. දැන් මේක කියනවා ච අජ්ජත්තිකානි ආයතනානි තිස්ස වචනීයං. ආධ්‍යාත්මික ආයතන 6 කියලයි කිව යුත්තේ. දුක්ඛාරය සත්‍ය. මොනවද ආධ්‍යාත්මික ආයතන 6? ඇස. දැන් හොඳට බලන්න තම තමන් ගැන හිතලා ඇස. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ ඇස අයිති දුකට. ඊළඟට කන. කන අයිති දුකට. ඊළඟට නාසය. නාසය අයිති දුකට. ඊළඟට දිව. දිව අයිති දුකට. ඊළඟට කය. කය අයිති දුකට. ඊළඟට මනස අයිති දුකට. දැන් මේ දුකට අයිති මේ හයම තමයි අපි කරකෝල ගන්න ඕනේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට. දැන් මේ ඇස කන නාසය දිවකය මනස ඔස්සේනේ අපිට චේතනා පහළ වෙන්නේ. ඒතර චේතනා පහළ වෙනකොට අපි කයින් ක්‍රියා කරනවා. චේතනා පහළ වෙනකොට වචනෙන් ක්‍රියා කරනවා. චේතනා පහළ වෙනකොට සිතින් ක්‍රියා කරනවා. දැන් අපි කියමු ඔන්න මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා. දැන් ඔන්න ඒ අනිත් පැත්තෙන් බයිනවා. දැන් ඔන්න අපිට චේතනා පහළ වෙනවා කියමු උඹත් බැනපන් කියලා. චේතනා පහළ වෙනවා. එයා ආයෙ හිතනවා නෑ මම මේකට බැනලා හරියන්නේ නෑ. දැන් එයා ඒතකොට මොකක් එක්කද මේ ගණදෙන ඔයා කරන්නේ? තමන්ගේම චේතනාවත් එක්කයි. මම මේක කලබලෙලා හරියන්නේ නෑ. මම මේක ඉවසගෙන මම මේක බොහොම කල්පනාකාරීව මම මේකට උත්තර දෙනවා කියලා හිතනවා. දැන් මේ වගේ චේතනාත්මක ඔයා සිහියෙන් හැසිරෙන්නේ නැත්තම් හිතිච්ච ගමන් කියන්නේ නැද්ද? හිතිච්ච ගමන් කෑ ගහනවා. හිතිච්ච ගමන් කියනවා. ඒ වෙන්නේද ගොඩාක් මිනිස්සුන්ගේ ප්‍රශ්න වැඩි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන 6 දුකයි කියලා තේරුම් ගන්න කියනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. මේවා දුකයි කියලා තේරුම් ගත්තනම් ඊට පස්සේ නැවත නැවත අපිට හම්බ වෙන්නෙත් මේ දුකටයිති දේවල්මයි කියලා යාට තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි බැලුවාම මේ දුක අපිට මේ ආත්මෙ ලැබුණේ මොකක් සමගද? ඉපදීමක් සමගයි නේ. ඇස කන නාසය දිවකය මනස දුකට අයිති.
එතකොට මේ දුකත් සමග තමයි අපට ලැබුණේ. එතකොට අපි උපන් දින වල සමරන්නේ මොකද්ද? දුක. ඒ දුක ලැබීම ගැන අපි සතුට ප්‍රකාශ කරනවා. ඇයි දන්නේ නැන්නේ අවිද්‍යාවෙන් වැහිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මේක අවබෝධ කරන්න මහන්සි ගන්න කියනවා. එතන තියෙන දුකක් කියලා මේක කියන්නේ මේකේ දුකක් කියලා කියවන්න මහන්සි ගන්න කියලාද අවබෝධ කරන්න මහන්සි ගන්න කියලාද? මේක දුකක් කියලා කියෝ ඉඳලා වැඩක් නැහැ. අවබෝධ කරන්න මහන්සි ගන්න. යෝගෝ කරණීයෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා ධාරේතනෝ තුම්මේ භික්කවේ මයා චත්තාරි අරිය සත්‍යානි දේශිතානි. මහණෙනි මා විසින් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරපු බව මතක තියාගෙනද ඉන්නේ. කාගෙන්ද අහන්නේ? භික්ෂුන් වහන්සේලාගෙන්. එවං උත්තේ අඤ්‍යතරම් භික්ඛු භගවන්තං ඊතද්ද වෝච. එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියනවා. අහංකෝ භන්තේ ධාරේමි භගවතා චත්තාරි අරිය සත්‍යානි දේශිතා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මතක තබාගෙන ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය ධර්මයේ වදාලා කියලා මම මතක තබාගෙන ඉන්නේ. යථා කතම් පන ත්වම් භික්ඛු ධාරේසි. පින්වත් භික්ෂුව ඔබ කොහොමද ඒක දරාගෙන ඉන්නේ? දුක්ඛං කවාහම් බන්තේ භගවතා පඨමං ආර්ය සත්‍යං දේශිතං ධාරේමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් පළවෙනි ආර්ය සත්‍ය හැටියට දුක දේශනා කළා කියලා මම මතක තබාගෙන ඉන්නේ. දෙවෙනි ආර්ය සත්‍ය හැටියට දුකේ හට ගැනීම දුක්ඛ සමුදය දේශනා කළා කියලා මම දරාගෙන සිටින්නේ. තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට දුක්ඛ නිරෝධය දේශනා කරා කියලා මම දරාගෙන සිටින්නේ. හතරවෙනි ආර්ය සත්‍ය හැටියට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දේශනා කළා කියලා මම දරාගෙන ඉන්නවා කියලා අර භික්ෂුන් වහන්සේ කිව්වා. සාදු සාදු භික්ඛු. ඔන්න බලන්න. සාදු සාදු භික්ඛු. සාදුකෝ ත්වම් භික්ඛු ධාරේසි මයා චත්තාරි අරිය සත්‍යානි දේශිතානි. මේ පින්වත් භික්ෂු ඊටා හොඳයි. මා විසින් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළ වග ඔබ දරා සිටීම ඊටා හොඳයි. පින්වත් භික්ෂු මම පළවෙනි ආර්ය සත්‍ය හැටියට දේශනා කළේ දුක ගැනයි. තථානං ධාරේහි. ඒක ඒ විදිහටම දරා ගන්න කියනවා. දෙවෙනි ආර්ය සත්‍ය හැටියට දේශනා කළේ දුක හට ගැනීම ගැනයි. ඒකත් ඒ විදිහටම දරා ගන්න. තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට දේශනා කළේ දුක්ඛ නිරුද්ධ වීම ගැනයි. ඒකත් ඒ විදිහට දරා ගන්න. හතරවෙනි ආර්ය සත්‍ය හැටියට දේශනා කළේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඒකත් දරා ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම් කිසි කෙනෙක් ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණෙක් වේවා කවුරුන් හෝ කෙනෙක් කියනවා නම් මෙහෙම මේ පළවෙනි ආර්ය සත්‍ය නෙවෙයි. මේ ආර්ය සත්‍ය බැහැර කොට වෙනත් ආර්ය සත්‍යයක් පනවනවා කියලා නේතං ඨාණං විජ්ජති. ඒක කිසි දවසක වෙන්න බෑ. මේ දෙවෙනි ආර්ය සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද? ත්‍රිවිධ තෘෂ්ණාවනේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කවුරු හරි කියනවා නම් මේ දුකට හේතුව හැටියට පෙන්වා දුන්නු මේ තෘෂ්ණාව බැහැර කළා වෙන එකක් දුකට හේතුව හැටියට දෙවෙනි ආර්ය සත්‍ය හැටියට පෙන්වනවා කියන එක ලෝකෙ කිසි දවසක වෙන්නේ නැහැ කියනවා. ඊළඟට තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. මහණෙනි මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? තෘෂ්ණාව නිරුද්ධ කිරීම. මේ බැහැර කොට වෙන එකක් පනවනවා කියන එක ලෝකෙ කිසි දවසක වෙන්න බෑ කියනවා. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැහැර කොට ලෝකෙ වෙන එකක් වෙන්න බෑ කියනවා. එතකොට අපිට දැන් මේ වගේ තහවුරු කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී අපිට මේ ආර්ය සත්‍ය ගැන පැහැදීමක් ඇති වේ යුතුයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? දැන් මම ඔය ඉස්සර දන්නවා මම ওই ධර්මයේ හොය යන කාලේ මට හරියට හම්බ වෙලා තියෙනවා රහත් උනා කියපු අය, මාර්ගඵල ලැබුවා කියන අය, අනාගාමී කියන අය, රාතන් වහන්සේලා කියන උපාසිකාව හම්බෙලා තියෙනවා මට. රහත් උනා කියන උපාසකවරු හම්බෙලා තියෙනවා. අපි ධර්මයේ කියන්නේ මේව නෙමෙයි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙනම් ඒකාන්තයෙන්ම ඒ ඇත්තන්ට වැරදීමක් වෙලා කියලා. එතකොට වැරදීමක් වෙලා කියලා අපිට නිශ්චයකට පැමිණෙන්න නම් අපිට මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්තම් අපිට අනේ අර රහත් වෙලා කියලා අපි ඔහේ ගියොත් ඊපස්සේ අපිට ඒකෙදි අමාරු වැටීමක් මිසක්
වෙන එකක් ලැබෙන්නේ වෙන එකක් ලැබෙන්නේ මට එක්කෙනෙක් හම්බ වුණා. එයාට කවුරු හරි කියලා තියෙනවා දෙවි කෙනෙක් ඇවිල්ලා ඔහි රහත් කියලා. දැන් මෙයා මේ මතයේම ඉන්නවා. කේන්ති යනවා හරියට. ඉතින් මං ඇහුවා මේ ඉතින් කේන්ති යන්නේ මේ ඔබට නෑ කිව්වා. ඒ කේන්ති යන්නේ උඩු හිතට කිව්වා. යටි හිත රහත් කිව්වා. එතකොට බලන්න මේ ඔක්කොගම වැරද්ද මොකද්ද? දුක්ඛාරි සත්‍ය ගැන හරියට හරි ආකාරයෙන් නොදැනීම. දුක්ඛ සමුදය ගැන හරි ආකාරයෙන් නොදැනීම. දුක්ඛ නිරෝධය ගැන හරි ආකාරයෙන් නොදැනීම. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන හරි ආකාරයෙන් නොදැනීම. තව මට හම් වෙලා තියෙනවා මේ සමහර විට අමනුස්ස බලපෑම් වෙන්නේ ඇති. භාවනා කරගෙන සමහර යද්දී නිකන් සමාධිය කියලා රැවටෙනවා. හිත පොඩ්ඩක් එකග වෙනකොට හිතේ ස්වභාවය භූතය අල්ලනවා. සමහර අයගේ කලාතුරකින් ඒක අල්ලලා භූතය පණිවිඩ දෙනවා. දැන් මේ බ්‍රහ්ම ලෝකෙන් මම පණිවිඩයක් අරන් ආවේ. මම අරහත් වෙච්ච බඹෙක්. මම මේ පණිවිඩයක් අරන් ආවේ. මම මේ ඔහි බොහොම මහන්සි වෙන භාවනා කරන් මම රහත් වෙච්ච දෙවියෙක්. දැන් ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? හිතෙන් පුරුදු වෙනවා ඒකත් එක්ක සංනිවේදනය වෙන්න. පුරුදු වෙලා මොකද කරන්නේ? ඉතින් අනේ එහෙනම් මට මාර්ගය කියා දෙන්න. ඕන්න අමාරු වැටෙනවා. ඒ මාර්ගය කොහෙද තියෙන්නේ? බුද්ධ දේශනාවේ. දේශනාවේ තියෙන දෙයට හිත පහදා ගන්න නැතුව අර නොපෙනෙන නොදන්න කටහඬකට අහු වෙනවා. අහු වෙලා මොකද කරන්න කියනවා? නෑ. ඔබට බොහොම කෙටි මාර්ග මම කියා දෙන්නම්. දැන් ඔන්න කෙටි මාර්ගයකට යන්න බලනවා. ඊට පස්සේ තීරණ ටිකක් නැතු යනවා. එහෙම ලෝකෙ කිසි දවසක දැන් මේකෙත් පෙන්වා දෙන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන මේ සූත්‍රේ නම ဒုတိ ය ධාරණ සූත්‍රය. මහණෙනි මේ දුක ඇර ලෝකේ වෙනත් දුකක් පනවනවා කියන එක වෙන්න බැරි එකක්. මේ දුකට හේතුව ඇර වෙනත් හේතුවක් පනවනවා කියන එක වෙන්න බැරි එකක්. මේ දුක්ඛ නිරෝධේ හැර වෙනත් දුක්ඛ නිරෝධයක් පනවනවා කියන එක වෙන්න බැරි එකක්. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ඇර වෙනත් එකක් පනවනවා කියන එක වෙන්න බැරි එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විග්‍රහ වෙන්නේ නැති තැනක හැමතිස්සෙම මේ බුද්ධ වචනය ඉස්මතු වෙන්නේ. එතන ඉස්මතු වෙන්නේ තමන්ගේ අත්දැකීම. දැන් මට සමහර තැන් හම්බෙලා තියෙනවා ඒ කාලේ. අන්තිමට මං කල්පනා කළා තමයි වටේ දිවිල්ල අතේරිය. ඇයි දුවලා ඉවරයක් නෑ. ඇයි ටික කාලයක් එතන ඉන්නකොට ඒක සැක හිතෙනවා. ඒ සැක හිතෙන දේවල් සිද්ධ වෙනවනේ. එතකොට සැක හිතෙනවා. සැක හිතලා ඔන්න එතන ආතෑරලා වෙන තැනකට යනවා. එතන පොඩ්ඩක් අහනකොට එතන සැක හිතෙනවා. ඇයි හේතුව? මේ කොහෙවත් තියෙන මාර්ගයක් නෙමෙයි. ඊට පස්සේ මට තව තැනක් හම්බ වුණා. එතන මේ කියන්නේ මේ හිතන්න නැතුව ඉන්න. එහෙමත් මේ හිතට පුළුවන් පවතින්න. අරමුණු ගන්නෙ නැතුව. එතකොට මේක නිකන් හිස් වෙලා වගේ හිස් වෙලා යනවා. ඊට පස්සේ කියනවා ඕක තමයි නිවන. ඒකටත් අහු වෙනවා. ඇයි ධර්මය දන්නේ නැනේ. ධර්මය දන්නේ නැති අය මේකට අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි පැහැදිලිව දේශනා කළේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැර යම් මාර්ගයක් කෙනෙක් පනවනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට ඒක කිසි දවසක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුවක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අවිද්‍යාව කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ අවිද්‍යාව? යංකෝ බික්ඛු දුක්ඛේ අඥානං. භික්ෂුව දුක ගැන යම් අනවබෝධයක් ඇද්ද? දුක්ඛ සමුදය අඥානං. දුක හට ගැනීම ගැන යම් අනවබෝධයක් ඇද්ද? දුක්ඛ නිරෝධේ අඥානං. දුක්ඛ නිරෝධය ගැන යම් අනවබෝධයක් ඇද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන යම් අනවබෝධයක් ඇද්ද? මේ අනවබෝධය තමයි අවිද්‍යාව. මොකක්ද අනවබෝධය කියලා කිව්ව මොකක් ගැනද එතකොට? චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකම තමයි අවිද්‍යාව. භාග්‍යතුන් වහන්සේ කිත්තවතාච අවිද්‍යා ගතෝ හෝති. අවිද්‍යාවට පැමුණුනා කියන්නේ කොපමණකින්ද? එත්තවතාච අවිද්‍යා ගතෝ හෝති. උපමණකින්ම තමයි අවිද්‍යාවට පැමුණුනා කියන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් තුල දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? ඒ අවබෝධය නැතිකම තුල එයා ඉන්නවාද? ඒක තමයි අවිද්‍යාවට පැමිණීම.
ඒ නිසා මහණෙනි මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය අවබෝධ කරන්න වීරිය වඩන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ විද්‍යාව කියනවා. විද්‍යාවට පැමිණුණා කියනවා. විද්‍යාව කියන්නේ මොකක්ද? විද්‍යාවට පැමිණෙනවා කියන්නේ මොකක්ද? පින්වත් භික්ෂුව දුක්ඛාරිය සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ සමුදය ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ නිරෝධය ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන යම් අවබෝධයක් ඇද්ද? මේක තමයි විද්‍යාව. එතකොට මේක තමයි විද්‍යාව. එතකොට මේ අවබෝධය තුළට යමෙක් පැමුණුණාද ඒක තමයි විද්‍යාවට පැමිණීම. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට මේවා විස්තර කරලා තියෙනවද? ඒ නිසා අපට පින්වත්නි මේ ගැන අවබෝධයක් තිබ්බ යුතුයි. යේකේච භික්ඛවේ අනුකම්පෙය්‍යාත යේච සෝතබ්බ මඤ්ඤෙය්‍යුම් මිත්තාවා අමත්තාවා ඥාතිවා සාලෝහිතාවා. මහණෙනි ඔබ යම් කෙරෙහි අනුකම්පාව යුක්තයිද? යාළුව වෙන්න පුළුවනි. ඥාතීන් වෙන්න පුළුවනි. ලේනෑ දෑන් වෙන්න පුළුවනි. තේවෝ භික්ඛවේ චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අபிසමයාය සමාදපේ තබ්බා නිවාසේ තබ්බා පතිට්ඨාපේ තබ්බා. ඒ නිසා ඒගොල්ලන්ව චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස සමාදන් කරවිය යුතුයි කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා සිටී අදිෂ්ඨානයේ ඇති කරවිය යුතුයි කියනවා. ඒක තමයි කියනවා කරුණාවෙන් යුක්ත නම් කරන්න තියෙන්නේ. එතකොට බලන්න පින්වත්නි අපිට මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ සම්පූර්ණයෙන්ම කොමක් ගැනද? මේ ධර්මයේ බුද්ධ ශාසනය තුළ සම්පූර්ණ විග්‍රහ වෙන්නේ චතුරාර්ය සත්‍යයමයි. මේ බලන්න මේ දේශනාව මේක සින්සපා සූත්‍රය. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කොසබෑ නුවර ලොකු ඇටේරියා ගස් තිබුණු වනාන්තරයක වාසය කළා. එදා උන්වහන්සේ මේ බිම වැටිච්ච ඇටේරියා කොළ අහුරක් අතට ගත්තා. අතට අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මම මේ අතට ගත්තු ඇටේරියා කොළ අහුරයි මේ වනාන්තරයේ තියෙන ගස්වල කොළයි ගත්තොත් එහෙම ඒ මොන වගේ වෙනසක්ද තියෙන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අතට අරන් තියෙන ඊ타ත්ම ස්වල්පයයි. නමුත් මේ ගස්වල විශාල කොළ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ තමයි ඒව මේවකෝ භික්ඛවේ ඒත දේව බහුතරං යං වෝ මයා අභිඤ්ඤා අනක්ඛාතං. මං අවබෝධ කරගත්තු දේවල් තියෙනවා මේ වනාන්තරයේ කොළ වගේ අනක්ඛාතං. මං ඒවා කියලා නැහැ. අපමත්තකං අක්ඛාතං. මම ඔබට කියා තිබෙන්නේ පොඩ්ඩයි. ඇයි මහණෙනි මං ඒවා විස්තර කළා නැත්තේ? නහේතම් භික්ඛවේ අට්ඨ සංගිතං. ඒවා ප්‍රයෝජනවත් ඒවා නෙවෙයි. නාදි බ්‍රහ්මචර්යකං. ඒක නිවන් මාර්ගට උපකාරී වෙන්නේ නෑ. න නිබ්බිදාය. ඒක කලකිරින්න උපකාරී වෙන්නේ නෑ. න විරාගාය. ඒක නොයල්මට උපකාරී වෙන්නේ නෑ. න නිරෝධාය. ඒක මේ කෙලෙස් නැති කරන්න උපකාරී වන්නේ නෑ. න උපසමාය. ඒක කෙලෙස් සංසිඳවන්න උපකාරී වෙන්නේ නෑ. න අභිඥාය. විශිෂ්ට ඥානය පිණිස ඒක උපකාරී වෙන්නේ නෑ. න නිරෝධාය. කෙලෙස් නසන්නේ ඒක උපකාරී වෙන්නේ නෑ. න නිබ්බානාය. නිවන පිණිස ඒක උපකාරී වෙන්නේ නෑ. කිංච භික්ඛවේ මයා අක්ඛාතං. මහණෙනි මම මොකද්ද කිව්වේ? ඉදන් දුක්ඛන්ති භික්ඛවේ මයා අක්ඛාතං. මම මෙතෙක් දේශනා කරලා තිබෙන්නේ මේ දුකයි කියන කරුණ. අයං දුක්ඛ සමුදයෝති මයා අක්ඛාතං. මා විසින් විස්තර කරලා තිබෙන්නේ මේ දුක හට ගැනීමයි කියන කරුණ. අයං දුක්ඛ නිරෝධෝති අක්ඛාතං. මන් දුක මේ මෙතෙක් විස්තර කරලා තියෙන්නේ මෙයයි දුක්ඛ නිරෝධය කියලා. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති අක්ඛාතං. මේ තමයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා තියෙනවා. ඇයි මහණෙනි මම මේ ප්‍රකාශ කළේ? කස්මා චේතම් භික්ඛවේ මයා අක්ඛාතං. කවර කරුණක් නිසාද මා විසින් මේ ප්‍රකාශ කරන ලද්දේ? ඒතං භික්ඛවේ අත්ථ සංහිතං. මේක තමයි යහපත පිණිස පවතින්නේ. ඒතං ආදි බ්‍රහ්මචර්යයක. මේක තමයි නිවන් මඟට මුල්වන්නේ. ඒතං නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංගතිති. මේක තමයි අවබෝධයෙන් කලකිරීම පිණිස, විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, සංසිඳීම පිණිස, සම්බෝධියේ පිණිස පවතින්නේ. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් බැලුවාම
උන්වහන්සේ කොච්චර උත්සාහයක් අරන් තියනවාද කියලා ආදිත්‍ති භික්කවේ චේලේවා සීසේවා කිමස්ස කරණීයන්ති. අහනවා මහණෙනි කෙනෙකුගේ වස්ත්‍ර ගිනිගත් වෙලාවට කොණ්ඩෙට ගිනි අවුලුණු වෙලාවට කුමක්ද කළ යුත්තේ? ආදිත්තේච පන බන්තේ චේලේවා සීසේවා තස්සේව චේලස්සවා සීසස්සවා නිබ්බාපනාය අදිමත්තෝ ඡන්දයෝවා වායෝවා උස්සාහෝවා උසොල්ලීවා අපටිවානීවා සතිච සම්පජඤ්ඤංච කරණීයන්ති. භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුගේ වස්ත්‍රයට ගිනි අවුලුනොත් කොණ්ඩෙට ගිනි අවුලුනොත් එයා ඒක නිවා ගැනීම පිණිස අදිමාත්‍ර කැමැත්තක් අධික උත්සාහයක් වීරියක් නොසන්සිඳන වීරියක් සිහියක් නොවන පවත්වන්න ඕනේ කියනවා. මොකේටද? ඇදිවත නිවා ගැනීම පිණිසත් කොණ්ඩේ නිවා ගැනීම පිණිසත්. බුදුරජාණන් වහන්සේ පුදුම පිළිතුරක් දෙන්නේ. ආදිත්තං භික්කවේ චේලං වා සීසං වා අජ්ජුපෙක්ඛිත්වා අමනසිකරිත්වා අනිබි සමේතානං චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අபிසමයය අදිමත්තෝ ඡන්தோවා වායාමෝච උස්සාහෝච උස්විලෝච අපටිවාණීච සතිච සම්පජඤ්ඤංච කරණීය. මහණෙනි ඒ වස්ත්‍රයේ ගිනිගත්තු වෙලාවක හිස ගිනිගත්තු වෙලාවක අජ්ජුපක්ඛිත්වා ඒක ගැන කල්පනා කරන්නේ නැතුව අමනසිකරිත්වා ඒක මෙනෙහි කරන්නේ නැතුව අවබෝධ නොකල චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස අදිමාත්‍ර වීරියක් අදිමාත්‍ර උත්සාහයක් අදිමාත්‍ර උනන්දුවක් කැමැත්තක් නොසන්සිඳන කැමැත්තක් සිහියක් වීරියක් පවත්වන්න ඕනේ කියනවා. දැන් බලන්න පින්වත්නි මෙවැනි ධර්මයක් මිහිඳු මහරහතන් වහන්සේ දා අනුරාධපුරේ හිටපු මිනිස්සුන්ට ඒ කියන්නේ කාලේ වාසය කළ මිනිස්සු ගොඩාක් මේ මිනිස්සු වාසය කළේ අහිංසකව වාසය කළා නොදනුවත්කමින් වාසය කළා. හැබැයි මේ මිනිස්සුන්ගේ හිතවල තිබුණා මේ ජීවිත අවබෝධය කරන කාරණේ මේ හිත ඇතුළට උරා ගන්න ගතියක්. ජීවිතයට උරා ගන්නවා ඒක. ද අපිට ජීවිතේට ලේසියෙන් උරා ගන්නේ මොනවද? කෙලෙස් නේද? ලාමක අකුසල් සුටුස් ගාලා උරා ගන්නවා. ඇයි හේතුව? අපේ පින්බලේ මදි. එතකොට ඒ කාලේ හිටපු පිරිසට කොච්චර මේක පැහැදිලි වෙන්නේ නැද්ද? දැන් අනුරාධපුර යුගයේ මිනිස්සු මේ එතකොට හාහපුරා කියලා ඉස්සලානේ නොඇසු විරු ධර්මයක් නේ අහන්නේ. නොඇසු විරුද්ධයක් අහන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සමස්ත ජම්බු ද්වීපේ සියලු ගස් කොළන් කපලා හිට මේ ගස් කොළන් වලින් පොඩි මේ අතුපතර සැහැලා ඒවා එකතු කරනවා. ගොඩක් එකතු කරලා ඒ එකක් එකක් ගානේ උලක් හදන උලක්. මොකක්ද හදන්නේ? කුලක් හදලා මහා මුහුදේ යම්තාක් මේ මහා වූ මාළු වැද්ද මේ මාළු ඔක්කොම අමුණනවා. ඒක උලේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මේම අමුණද්දි මහණෙනි උල් ටික ඉවර වෙනවා. මාළු තව ගොඩාක් ඉතුරු වෙනවා. අතෝ බහුතරාකෝ බික්කවේ මහා සමුද්දේ සුකුමකාපාන මේ ගොඩාක් ප්‍රාණෙන් ඉතුරු වෙනවා කියනවා. න සුකුරා සූලේසු ආවනිතු මේ හුලේ මේ අමනලා ඉවර කරන එක ලේසි නෑ. තංකිස්ස හේතු මේකට හේතුව කුමක්ද? සුකුමත්තා බික්කවේ අත්බ මහන්නේ මේ ආත්මභාවය ඇති සිවුම් බවයි කියනවා. ඒකට හේතුව ලොකු මාළු ටික ඔක්කොම අහු කරන්න පුළුවන් කියනවා. මම පොඩි යවුන් ටික මම අල්ලගන්න බෑ කියනවා. ඒවං මහාකෝ භික්කවේ අපායෝ මහණෙනි මේ වගේ අපාය අති විශාලයි කියනවා. ඒවං මහාන් තස්මාකෝ භික්කවේ අපායම්හා පරිමුත්තෝ දිට්ඨි සම්පන්න පුද්ගලෝ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. මහණෙනි මේ සම්මා දිට්ඨියට පැමිණිච්ච පුද්ගලයා මේ මහත් වූ අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක් කියනවා. සම්මා දිට්ඨියට පැමිණිච්ච පුද්ගලයා මහත් වූ අපායෙන් නිදහස් වෙලා කියනවා මෙනෙහි කරන්නේ මේක දුකයි කියලා. මේ දුකේ හට ගැනීමයි කියලා. මේ දුක්ඛ නිරෝධයයි කියලා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි කියලා මෙනෙහි කරන්නේ එකකින් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සූර්යස්ස භික්ඛවේ උදේතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණග්ගං. මහණෙනි සූර්යයා උදා වෙන්න තියෙන නිමිත්ත
සූර්යා උදා වෙන්න තියෙන මුලින්ම ලැබෙන ලකුණ නිමිත්ත මොකද්ද? අරුණ. අරුණ කියලා කියන්නේ ඔව් නැගෙනහිර අහසෙන් එන ලා පාට එළිය. ඒව මේවකෝ භික්කවේ මේ වගේමයි මහණෙනි මේ ආරි සත්‍ය අවබෝධ කිරීම පිණිස තියෙන නිමිත්ත සම්මා දිට්ඨිය කියනවා. ආරි සත්‍ය අවබෝධ කිරීම පිණිස ලකුණ සම්මා දිට්ඨිය. මේ දුකයි කියලා යාට අවබෝධයක් තිබුණා නම්, මේ දුක්ඛ සමුදයයි කියලා අවබෝධයක් තිබ්බනම්, මේ දුක්ඛ නිරෝධයයි කියලා අවබෝධයක් තිබ්බනම්, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා අවබෝධයක් තිබ්බනම් ඒක ලකුණක්. මොකද්ද? චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කරනවා කියන කාරණේට ඒක තමයි කියන ලකුණ. එතකොට යා තමයි දුක පිරිසිඳ අවබෝධ කරන්නේ. දුකේ තියෙනුනේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, පෘථග්ඥාන මේ ඔක්කොම අවබෝධ කරන්නේ යා කියනවා. එතකොට දුක්ඛ සමුදය පිරිසිඳ ප්‍රහාණය කරනවා. දුක්ඛ නිරෝධය පිරිසිඳ සාක්ෂාත් කරනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා වඩනවා. මේ ඔක්කොම කරන්නේ සම්මාදිට්ඨියට පැමිණිච්ච එක්කෙනා. එතකොට සම්මාදිට්ඨියට පැමිණුණා කියන්නේ යාගේ ජීවිතයට හිරු උදා වෙන්න අරුණලු පහළ වුණා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ සඳ සිරු චන්ද්‍රයා සූර්යයා නැති අවස්ථාව හිතන්න කියනවා. දැන් ඔන්න ඉර පායලත් නැහැ. සඳකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සඳකුත් නැත්තම් ඉරකුත් නැත්තම් තියෙන මොකද්ද? අන්ධකාරය, ඝන අන්ධකාරය. සඳක් නැත්තම් ඉරක් නැත්තම් රෑ දවල් කියලා දෙකක් නැහැ. රෑ දවල් කියලා දෙකක් නැත්තම් සති මාස කියන කතාවක් නැහැ. සති මාස කියලා කතාවක් නැත්තම් ඍතු කියලා එකක් නැහැ. ඍතු කියලා එකක් නැත්තම් අවුරුදු කියලා එකක් නැහැ. මේ කොහොම ඇති වෙන්නේ චන්ද සූර්ය දෙන්නාගේ පහළවීමෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් දවසක හිරු සඳු පහළ වෙනවාද එදාට දවස කියලා එක ඇති වෙනවා. ඇයි අඳුර නැහැ. අඳුර නැති එළිය තියෙන වෙලාවට දහවල කියනවා. සඳ තියෙන වෙලාවට රැය කියනවා. එතකොට මේ ආලෝකය තියෙනවා. දවස තියෙනවා, සති තියෙනවා, මාස තියෙනවා, ඍතු තියෙනවා, අවුරුදු තියෙනවා. මේ වගේ තමයි කියනවා මහණෙනි යම්තා තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නූපදිද්ද උන්වහන්සේගේ පහළවීමක් නැද්ද? ඒ තාක් මේ ලෝකේ වෙලාගෙන තිබෙන්නේ අන්ධකාරයයි. ඒතකොට දැන් අපි මේ ලෝකේ දැන් අපි දැන් සම්පූර්ණ ගන්න බටහිර දැනුමනේ. මේක ආලෝකය හරහා එන එකක්ද ඝනාන්ධකාරයෙන් එන එකක්ද? මේක ඝනාන්ධකාරයෙන් එන එකක්. මේකෙන් විනාශය කරා යනවා බටහිරින් එන ඥාණයෙන්. වළක්වන්න බෑ ඒක. ලෝකේම ආක්‍රමණය කළා ඉවරයි ඒක. විනාශය කරා යයි. ඒ නිසා තමයි අපි මුල ඉඳලම ඔබට මතකද මම මුල ඉඳලම කිව්වා කවදාවත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙන කිසි විද්‍යාවක් එක්ක වෙන කිසි විෂයක් එක්ක මේක ගලපන්න එපා කියලා කිව්වේ නැද්ද අපි? ඒ මොකද හේතුව මේක ගලපන්න බෑ. මේක ගලපන්න ගියොත් ගලපන එක්කෙනත් අමාරු වෙටෙනවා. ඒ නිසා මේක කිසි විද්‍යාවට කිසි ලෞකික විෂයකට කිසි විද්‍යාඥයෙකුගේ කිසි සොයා ගැනීමකට මේක කිසිම දෙයකට ගලපන්න බෑ. මේක ගලපන්න පුළුවන් තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයකට පමණයි. ඇයි? අනිත් දේවල් වල දුක ගැන කතා කරනවද? කතා කරන්නේ දුක්ඛ සමුදය ගැන කතා කරන්නේ දුක්ඛ නිරෝධය ගැන කතා කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ගැන කතා කරන්නේ. මේ නිසා ඒ ලෝකවල දැන් අපි ගත්තොත් අපි මේකේ දුක ගැන කතා කරද්දී මේ ලෝකේ අනිත්‍යය කතා කරන්නේ දුක ගැන නෙමෙයි. අවිද්‍යාව සහගත ඉන්න නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම අගය කරන්නේ මේ ඉපදීම ගැන. අගය කරන්නේ මැරෙනකන් සතුටෙන් වාසය කිරීම ගැන. ඇයි දන්නේ නැහැ. මේකේ මේ පටිච්ච සමුප්පාදයෙන් හැදීදී කෙලවරක් නැති අනවරාග සංසාරයක කල්ප කාලාන්තර ගණනක් මුළුල්ලේ ආවා කියලා දන්නේ නැහැ. එතකොට දුක ගැන කතා කරද්දී බය වෙනවා. මොකද්ද මේ ඔබ දුකයි කියන්නේ කියලා. ඇයි මේකේ ඒගොල්ලන්ට ඇහෙන්නේ දුක විතරයි. දුකට හේතුව කතා කරනවා ඒක ඇහෙන්නේ නැහැ. දුක නිරුද්ධ වීමක් ගැන දුකෙන් නිදහස් වීමක් කතා කරනවා ඒක ඇහෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක් කතා කරනවා ඒක ඇහෙන්නේ නැහැ. නමුත් මේ මිනිස්සු දුකෙන් වාසය කරන්නේ දුකෙන් නිදහස් කරලා දෙන්න කියලා ඒගොල්ලන්ගේ විශ්වාස වලින් ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඒ නිසා
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ නැති කාලයක ලෝකේ ඝනාන්ධකාරය කියනවා. අන්ධං තමන් තදා හොති. දාට අන්ධකාරය තියෙන්නේ. අන්ධකාර තිමිසා බලවත් වූ අන්ධකාරය තියෙන්නේ. ඒ තමයි කියනවා යම්තා චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන කතා කරන්නේ නැද්ද? දේශනා කරන්නේ නැද්ද? පණවන්නේ නැද්ද? පිළිටුවන්නේ නැද්ද? විස්තර විභාග කරන්නේ නැද්ද? බෙදලා පෙන්වන්නේ නැද්ද? ඉස්මතු කරන්නේ නැද්ද? ඊතකන් අඳුර කියනවා. යතෝචකෝ භික්ඛවේ තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ. තථාගතයන් වහන්සේ යම් දවසක ලෝකේ උපදිනවාද ඉදාට මේ ලෝකේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ගැන කතා කරනවා. ඒ කතා කරනකොට ඒක අහනවා. තේරුම් ගන්නවා. අවබෝධ කරනවා. දැන් බලන්න හිතලා ගයාවේ හිටියා බොහෝම දිලිඳු 16ක් අසරණ කෙල්ලක් හිටියා. මේ කෙල්ලට තිබුණ දිග කොණ්ඩයක්. ඒ ස්වාමි දියණිය මොකද කළේ? කොණ්ඩෙන් ඇද ඇද තමයි හැමදේම ගැහැව්වේ. දවසක් මේ කෙල්ලට බැරිම තැන මොකද කළේ? ඔව් හිස මුඩු කරගත්තා. හිස මුඩු කරගෙන කලෙට ගිහිල්ලා වතුර අරන් ඉනොත් දැන් හිස මුඩු කරගෙන. දැන් ස්වාමි දියණිය දැක්කා මේක කලීම මම මේකට කොණ්ඩෙන් අල්ලලා ගහනවාට. ඊට පස්සේ මොකද කළේ? ලණු කෑල්ලක් බෙල් එකට ගැහුවා. දැන් හරි උඹේ කොණ්ඩේ නැහැ. දැන් මම මේකෙන් ඇදලා ගහනවා කියලා. ඒ නිසා මෙයාට නම ලැබුණා රාජ්‍යමාලා. දවසක් මෙයා ගියා කල්පනා කළා මෙහෙම ගුටි කණේක තේරුමක් නැහැ. මෙහෙම ගුටි කෑ. මෙහෙම විදිවිල්ල තේරුමක් නැහැ. වතුර අරන් එන්න කියලා ගියා. ගිහිල්ලා කැලේට ගියා. කැලේ පැත්තකින් තිබ්බා. කැලේ ඇතුළට ගියා. වටපිට බැලුවා. රෙදි පොටකින් ගැට ගැහුවා අත්තේ මේ ගැටේ. දැන් මෙයාගේ අදහස මොකද්ද? බෙල්ලේ වැලේ දාගන්න. රාජ්‍යමාලා වෙලා උපන්න නම් ඒසෙපයි කියලා හිතුණා. වෙච්ච දේ බලද්දි. ඊට පස්සේ මොකද වුනේ? රාජ්‍යමාලා වටපිට බැලුවා. බැලින්නම් තථාගතයන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ ඉන්නවා. හරි තැනට ගිහිල්ලා මේක කරගන්න හැදුවේ. කතා කළා මෙහෙ එන්න කියලා. කතා කළා කියා දුන්නා මේක තමයි දුක. මේ දුකට හේතුව නිරෝධය. නිරෝධ ගාමිනී පටිපදා. මේ සියල්ල කියා දුන්නා. අනේ මාර්ගඵල ලැබුවා. සෝවාන් වුණා. අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ කාලේ බලන්න ඒක අපිට තේරෙන්නේ ඒක සිද්ධ වෙන්න තිබිච්ච එකක්. එතකොටනේ දැන් බලන්නකෝ දැන් එයාට වෙන දවසක හිතුණා නම් මේක මිස් වෙනවන්නේ නේ. එදාම මේක හිතිච්ච කෙනේ වටිනාකම. එදා හිතුණා හිතෙන්ට ගියා කැලෑවට හරි තැනට ගිහිල්ලා නිකම්ම. ඉතින් මේ නිසා අර පින් තියෙන එක්කෙනාට තමයි දැන් අද කී දෙනෙක් නම් ඔහොම මැරෙන්නේ නැද්ද? අද කවුද ඉන්නේ වේර ගන්න? කවුරුත් නැහැ. දැක්කද වෙනස? අද කිසි කෙනෙක් නැහැ මේ දුකෙන් පිහිට වෙන්න මේකෙන් මේ ආර්ය සත්‍ය අවබෝධයෙන් තමයි මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ කියලා මේ කාරණේ ඉස්මතු කරන්න කිසි කෙනෙක් නැහැ. අපල කියයි. ඔහොම තමයි කිය බලාගන් කිය කේන්දරේ. ගිරහ නීච වෙලා කියයි. ඊටරටම මේ තියෙන්නේ අපි ළඟ මොකද්ද? බමුණු මත ගොඩක් නේද? බුදුරජාණන් වහන්සේගේ මතයක් නෙමෙයිනේ. බමුණන්ගේ මතයනේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වීරිය කරන්න මේක දුකයි කියන කාරණේ අවබෝධ කිරීම පිණිස. මේක දුක්ඛ සමුදය කියලා වීරිය කරන්න. මේක දුක්ඛ නිරෝධය කියලා වීරිය කරන්න. මේක දුක්ඛ නිරෝධ ගාමිනී කියලා වීරිය කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? ඒ කිව්වේ දුක්ඛාරි සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ සමුදය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ නිරෝධය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන අවබෝධයක් නැද්ද? අන්න ඒ අය තමයි කියනවා වෙන වෙන අය පස්සේ යන්නේ අඤ්ඤස්ස සමනස්වා බ්‍රාහමනස්වා මුඛං ඕලෝකෙන්ති අයන් නූන බවන් ජානාති පස්සම් පස්සති इति. එතකොට ඒ බඳු අය ගිහිල්ලා අනිත් අයගේ මූණ දිහා බලන් ඉන්නවා. අපිකම සායිබබාගේ මූණ දිහා බලන් ඉන්නවා. අනේ මුන්නාන්සි වෙන්න ඇති අවබෝධය ඇති කරපු එක්කෙනා. මෙතුමාට වෙන්න ඇති අවබෝධ වුණේ කියලා. ඒ වගේ කලින් කලට පහල වෙනවනේ විස්තරු අය. එතකොට මූණ දිහා බලන් ඉන්නවලු අසවලාට අවබෝධ වෙලා ඇති. අසවලාට අවබෝධ වෙලා ඇති. අසවලට අවබෝධ වෙලා ඇති කියලා. අසවලාට අවබෝධ වෙලා ඇති. අසවලාට අවබෝධ වෙලා ඇති කී බලන්න මොකද්ද හේතුව? තමාට අවබෝධ වෙලා නැති නිසා කියනවා. මහණෙනි ඒක මොකක් වගේද? මේ පුළුන් වගේ කියනවා. නැත්තම් පරඬලා පත්‍රයක් වගේ කියනවා.
පරණලා පත්‍රය තිබුණාම යම් කිසි බිමක සම භූමි භාගයක හුලඟ හමද්දී දකුණෙන් මේක උතුරට යනවා. මේ පරණලාව. ඊළඟට හුලඟ හමද්දී උතුරෙන් දකුණට යනවා. හුලඟ හමද්දී නැගෙනහිරින් බටහිරට යනවා. හුලඟ හමද්දී බටහිරින් නැගෙනහිරට යනවා. මොකද හේතුව? ඒ පරණලා පත්‍රයේ තිබෙන්නේ පොළවේ පිහිටලා නෙවෙයි. පොළවේ මතු පිට තියෙන්නේ. හැල්ලුවෙන් තියෙන්නේ. ඕනම හුලඟකට ඒක ඇවිස්සීලා යනවා. දැන් අපි ගත්තොත් ඔන්න මේ ඇවිස්සීලා ගියා මේ ළඟදී ආවා විලාසිතාවක් ලාෆින් බුද්දා. අර විශාල බඩක් තියෙන කවුද කෙනෙක්. එතකොට මේ තෙරුවන් සරණ ගියපු අය ඒ ලාෆින් බුද්දා ඒ පිළිමයක් ගෙනල්ලා ගේ ඉස්සරහා තියාගෙන රුපියල් දානවා වතුරකට. දාලා හිතාගන්නේ මොකද්ද? හිතන්නේ අනේ මට මේ හේතුවෙන් ලැබේවා. මුන්නාසිවත් දන්නව ඇද්දෝ කියලා ඊට පස්සේ හිතන්නේ. දැන් විශේෂයෙන් ওই මහායාන රටවල් වලට ඒක වෙලා තියෙනවා. මහායාන රටවල් වල ගොඩාක් වඳින්නේ ගෙම්බෝ, හූනෝ, ඊළඟට ඉබ්බෝ. බලන්න හොඳට මේ චීන සංකේත මොනවද කියලා. මේ වඳින්නේ. දැන් මේ ළඟදී මට නෝන කෙනෙක් වනේ යාගේ තාත්තා බොහොම සන්තෝෂෙන් වාලම්පුරියක් ගත්තා. ඒක ලොකු විදමක් කළා. ඒ වාලම්පුරිය කියලා කියන්නේ දියුණුව සලසනවා කියලා විශ්වාසයක් තිබ්බා. මං කිව්වා මේ විශ්වාස අපිට ඇති කරන්නේ කවුද? මිත්‍යා විශ්වාස තියෙන කෙනෙක්මයි නේද? මං කොටින් මේ හග්බෙල්ලා මෙච්චර වාසනාවන්ත නම් ඇයි හග්බෙල්ලෙක් උනේ කියලා ඇහුවා. මිනිසෙක් නොවි. මෙච්චර පින වාසනාව සෞභාග්‍ය කැඳවා දෙනවා නම් මේ තිරිසන් සතා ඇයි සතෙක් උනේ? මිනිසෙක් උනා නම් හරි නොවෑ කියලා. එතකොට බලන්න දැන් අපි මේ වගේ එකක්වත් තේරුම් ගන්න අපිට බැරි නම් දැන් අපි ගත්තොත් සාක් පිඹින්න ගන්නවා ඒක ලස්සන ඒ සතා මරුණට පස්සේ ඒ කටුව නිකන් ඒක ලස්සන භාණ්ඩයක්. එච්චරයි ඒක තියෙන්නේ නේ. ඊට එහා දෙයක් ඒක නෑ. නමුත් මේ වගේ දේවල් අපි ඇත්ත කියලා ඒක පස්සේ හඹා යන්නේ අපි මේ හේතුඵල ධමයෙන් යුක්ත ධර්මයේ නොදන්නා නිසා. ඒ නිසා නොඒකාකාරේ විශ්වාස ගොඩාක් ඇති කරගෙන තමයි වාසය කරන්න වෙලා තියෙන්නේ. මොකද හේතු ඒ විත්‍යා විශ්වාස ඔක්කොම අවිද්‍යා සහගත මනසේ ඇතිවන කැළඹිලි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොවේ. ඒකේ මිනිස්යාට ප්‍රඥාවක් ඇති කරලා දෙන්නේ නැහැ. මිත්‍යා විශ්වාසයේ තවදුරටත් අපි මිත්‍යා විශ්වාසය තුල ඉන්නවා. අපි හැබැයි මේකේ දිගටම ඉන්නෙත් නෑ යා. පරණලනේ. පරණල දිගටම ඉන්නේ නෑ ඒකේ. ඕන ඊට පස්සේ ඒක නැති වෙනවා. ඊරසොන්න කවුරු හරි කෙනෙක් වෙන එකක් පුරුදු කරනවා කියමු. සතකුගේ අඟක්. ඔන්න පූජාවක් තියන්න කියලා ලෑස්ති කරනවා. ලෑස්ති කළ කෙනෙක් කියන මම මේ අඟේට පූජාව තිබ්බා. එතකොට මට හරියට දියුණු වුණා. එතකොට අනිත් එක්ක නම් මොකද කරන්නේ? ලාෆින් බුද්ද අතෑරලා අර අඟ ගෙනල්ලා තියාගන්න බලනවා. ඇයි මෙහෙම කරන්නේ? එයා එකකවත් පිළිහිටලා නෑ එකකවත් පිළිහිටන්න බෑ මිනිස්සෙකුට අවබෝධයකින් තොරව. අවබෝධයකින් තොරව යම් කිසි දෙයක් කරනවා නම් එතන තියෙන්නේම තකඩිකම. ඒ කියන්නේ ඒක Tamanට නොවැටහෙන යම් කිසි අරුබුදයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පොළව හාරලා හොඳට ජඹුරට හාරලා ගල් කණුවක් හිටවනවා. පොළව යටට හාරලා ගල් කණුවක් හිටවනවා උඩටත් හොඳට හිටින්න. මහණෙනි සතර දිශාවෙන් හුලං හමනවා. එතකොට මේ හුලං හැමුවාට මේ ගල් කණුව හොල්ලන්න බෑ. ඒ වගේ තමයි කියනවා මහණෙනි යම් කිසි කෙනෙක් මේ දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළාද දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කළාද දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කළාද දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කළාද ඒ අවබෝධ කරපු එක්කෙනා ඉන්ද්‍රකීලයක් වගේ කියනවා. ඒ කාලේ මේ නගර ලකුණු කරන්න මේ පොළොව යටට හාරලා ලොකු ගල් කණු හිටෙව්වා. ඒකට තමයි ඉන්ද්‍රකීල කියන්නේ. ඇයි මොන පැත්තෙන් හුලඟ ආවත් ඉන්ද්‍රකීලේ සෙලවෙන්නේ නැහැ. ගැඹුරට හිටවලා තියෙන නිසා ඒක වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තත් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ගියා කියලා එයා දුක් කරදර වලින් නිදහස්ුනේ නෑ. නොයේ කරදර වලට භාජන වුණා, නොයේ නැති ප්‍රශ්න වලට පැටළුණා. ඒ කියන්නේ නොකල වැරදි වලට අහු වුණා, නොකල දේවල් වලට නිന്ദා පාස වින්දා, කායික දුක් ලැබුණා, නොයෙක් පීඩා ලැබුණා, හිංසා ලැබුණා. නමුත් ඒ කියන්නේ කාට පොදුවේ ලැබෙන දේවල් තියෙනවනේ. පොදුවේ ලැබෙන දේවල් ජාති කුල ආගම් ભેදයකින් තොරව
මොනවද මේ ಜಾති කුල ආගම් ભેදකින් තොර ලැබෙන පොදු දේවල්? ලාභෝ, අලාභෝ, ආයසෝ, යසෝච, නින්දා, පසංසාච, සුඛංච, දුක්ඛ. ලාභ, අලාභ, ආයස, යස, නින්දා, ප්‍රශංසා, සැප දුක. ඒක ලෝක ධර්මයක්. ඒක ලෝකේ කාටත් පොදුවේ ලැබෙන එකක්. එතකොට මේ පොදුවේ ලැබෙන දේ තමයි කාටත් ලැබෙන්නේ. එතකොට යා ඉන්නවා හිත ධෛර්ය කරගෙන. ඇයි මේක දුකයි කියලා දන්න නිසා. දුක හටගන්නේ මෙහිමයි කියලා දන්න නිසා. දුක්ඛ නිරෝධය මෙහිමයි කියලා දන්න නිසා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මෙහිමයි කියලා දන්න නිසා. ඒ බඳු ආකාරයකට මොන දිලා ඉන්න එක්කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි අන්‍යයගේ මෝන කටවල් බලබලා යන්නේ. අනේ මෙයාට නම් අවබෝධයක් ඇති. මෙයාට නම් අවබෝධයක් ඇති කියලා බාහිර ලෝකයේ එක එක්කෙනාගේ මූණ බල බල යන්නේ නැහැ කියලා. මොකද හේතුව Tamante මේ ගැන වැටහීමක් තියෙන නිසා. ඒ නිසා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වීරිය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න පින්වත්නි මේ කාරණේ ගැන අපි කොච්චර දත යුතුද කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෙහෙම භික්ෂුන් වහන්සේලා දේශනා කර මහණෙනි අපි ගිජ්ජකූටි වැඩ හිටිය අපි යමු පටිභාන කියන පර්වතයේ ළඟට. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් සමග පටිභාන පර්වතයේ ළඟට යද්දි මේ භයානක ප්‍රපාතයක් තිබුණා. ප්‍රපාත කියන්නේ මොකද්ද? ඔව් හෙලක්. මේ භයානක බෑවුමක්. දරුණු හෙලක් තිබුණා. පොඩ්ඩක් ලෙස්සුවක් වැටෙන හෙලක්. බල්ලා භික්ෂුන් වහන්සේ නමක් කියනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ භයානක හෙලක් නේ කියනවා. භයානක හෙලක් නේ කියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව ඊට වඩා භයානක හෙළවල් තියෙනවා කිව්වා. ස්වාමීනි මේ මීටත් වඩා භයානක හෙළවල් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මීටත් වඩා භයානක හෙළක් තියෙනවා කිව්වා. කියන භික්ෂුව යම් කිසි කෙනෙක් දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළා නැද්ද? දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළා නැද්ද? දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළා නැද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කළා නැද්ද? ඒකේනා නැවත නැවත ඉපදීමට හේතු වන සංස්කාරවලට ඇලී වාසය කරනවා. නැවත නැවත ජරාවටපත් වෙන්න හේතු වෙන සංස්කාරවලට ඇලී වාසය කරනවා. නැවත නැවත මරණයටපත් වෙන්න උපකාරී වෙන සංස්කාරවලට ඇලී වාසය කරනවා. නැවත නැවත ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලට උපකාරී වන සංස්කාරවලට ඇලී වාසය කරනවා. එසේ ඇලී වාසය කිරීම නිසා එය නැවත නැවත උපදින්න හේතු වන සංස්කාර රැස් කරනවා. නැවත නැවත දිරන්න හේතු වන සංස්කාර රැස් කරනවා. නැවත නැවත මැරෙන්න හේතු වන සංස්කාර රැස් කරනවා. නැවත නැවත දුක් දුම්නස් විඳින්න හේතු වන සංස්කාර රැස් කරනවා. රැස් කරලා එසේ රැස් කරලා ඉපදීම නැමැති භයානක ප්‍රපාතයට වැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉපදීම කුමකටද දේශනා කළේ? භයානක ප්‍රපාතයකට වැටෙනවා. ඉපදීම නැමැති භයානක ප්‍රපාතයට. ජාති පපාතම්පි පපතන්ති. ඉපදීම නැමැති ප්‍රපාතයට වැටෙනවා. ජරාව නැමැති ප්‍රපාතයට වැටෙනවා. මරණය නැමැති ප්‍රපාතයට වැටෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් නැමැති ප්‍රපාතයට වැටෙනවා. කවදාවත් ඒගොල්ලන්ට ඉපදීමෙන් නම් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ජරා මරණ වලින් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. දුකෙන් නම් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ කියනවා. කියන මහණෙනි යම් දවසක ශ්‍රාවකයා මේ දුකයි කියලා අවබෝධ කරනවාද? එතකොට මේ දුකයි කියලා අවබෝධ කරන්නේ මොකක්ද? දැන් මතක් කරන්න අපි කිව්වා පංච උපාදානස්කන්ධය ඊළඟට ආයතන 6 ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6. එතකොට මේවා දුකයි කියලා අවබෝධ වෙනවාද? ඉපදින්න හේතු වෙන දුක්ඛ සමුදය එයාට අවබෝධ වෙනවාද? දුක්ඛ නිරෝධය අවබෝධ වෙනවාද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ වෙනවාද? මේ කෙනා කැමති නෑ කියනවා. ආයමත් දුක හැදෙන සංස්කාරයන්ට ඇලුම් කරන්න කැමති නෑ කියනවා. නැවත නැවත ජරාව කරා යන සංස්කාරයන්ට ඇලුම් කරන්න කැමති නෑ. සංකාරයේසු නාබිරමන්ති අබිරමණය කරන්නේ නෑ ඒකෙන්.
ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලට උපකාරී වෙන සංස්කාරයන්ට එයා කැමති නැහැ. මේ අකමැති නිසා මේවට මෙයා මේ සංස්කාර රැස් කරන්නේ නැහැ කියනවා. ඒ සංස්කාර වලට ආසතුටු නිසා ඒ සංස්කාරය රැස් කරන්නේ නැහැ කියනවා. එයා සංස්කාරය රැස් කරන්නේ නැති නිසා ඉපදීම නැමැති ප්‍රපාතයට යා නැවත වැටෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලාට මේ කියන්නේ. ඉපදීම නැමැති ප්‍රපාතයට වැටෙන්නේ නැහැ කියනවා. ජරාව නැමැති ප්‍රපාතයට වැටෙන්නේ නැහැ කියනවා. මරණය නැමැති ප්‍රපාතයට වැටෙන්නේ නැහැ කියනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුමිලීම් නැමැති ප්‍රපාතයට වැටෙන්නේ නැහැ කියනවා. ඒ අය දුකෙන් නිදහස් වෙනවා කියනවා. එයා කියන දුකෙන් නිදහස් වෙන්නේ. එතකොට බලන්න අපින්වත් මේ දුකෙන් නිදහස් වෙන ධර්මය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මැරෙන මිනිස්සයා ආයේ උපදිනවා නම් ඒක උන්වහන්සේ දැක්කේ මොකක් වගේද? ප්‍රපාතයකට වැටෙනවා වගේ කියලා. දැන් බලන්න දැන් මම උදේ ඔබට ප්‍රකාශ කළා නේද අපේ ඔය උපන්දින සැමරිල්ලයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතර ලොකු පරතරයක් තියෙනවා කියලා. දැන් අපි කොච්චර ඇහුවත් මේක අපේ හිතට ගිහින් තිබුණේ නැහැ නේද? දැන් මේකෙන් කියන්නේ මම මේ උපන්දිනට විරුද්ධ වෙන්න කියලා නෙමෙයි. අපිට අවබෝධ කරගන්න තියෙන ධර්මයට විරුද්ධ එකක් අපි අනුගමනය කළා කියලා අපිට ඒකෙන් ජීවිතය යහපත. නමුත් දැන් ලෝකේ මිසදිටුව වැළඳගෙන තියෙන නිසා, මිසදිටුව බලවත් නිසා, මිත්‍යා දෘෂ්ටිය බලවත් නිසා, මිත්‍යා සංස්කෘතිය බලවත් නිසා බෞද්ධ සංස්කෘතියක් නැහැ. දැන් තියෙන්නේ මොකද්ද? මිත්‍යා සංස්කෘතිය. ඒතර මිත්‍යා සංස්කෘතිය බලවත් නිසා, මිත්‍යා සංස්කෘතිය වෙනුවෙන් හඬනගන නිසා, මිත්‍යා ධර්ම, මිත්‍යා විශ්වාස තියෙන නිසා සම්මා දිට්ඨියට තැන නැහැ. ඒ බඳු ලෝකයක තමයි. එතකොට ඒ බඳු ලෝකයක අපි ඔක්කොම ගොදුරු බවට පත් වෙනවා අර මිසදිටුවේ. එතකොට මිසදිටුව සිදුරු කරගෙන යන්න නම් එයාට ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එයාට පුළුල් කල්පනාවක් තියෙන්න ඕනේ. කොටින් එයාට පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒ පෞරුෂය තිබ්බොත් තමයි ආයේ මිසදිටුව සිදුරු කරගෙන යන්නේ. පෞරුෂය නැති කෙනෙකුට ඒක කරන්න බෑ. දැන් මේ දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට. එතකොට එදා මිහිඳු මහරහතන් වහන්සේ මේක දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට නෙමෙයි. සාමාන්‍ය ගිහි ජීවිතය ගත කරන මේ අන්තපුර පිරිසටයි මේ ගම්වාසීන්ටයි. හැබැයි එතනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පිරිස බිහි වුණේ මේ දේශනා අහලා. මේ දේශනාව ලහපු නිසා තමයි ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඒ කාලේ පිරිස බිහි වුණේ. ඉතින් අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාල අවුරුදු බොහොම සුළු ගානයිනේ. 200 ගානයිනේ. දැන් වෙද්දි කොච්චරද? 2500 ගානක් ඉවරයි. ඒ කියන්නේ මේ වෙද්දි ඒ පරිසරෙත් නැත්තර නැහැ. ඒ පිනත් නැත්තර නැහැ. ඒ හැකියාවත් නැත්තර නැහැ. ඒ ලෝකෙත් නැහැ. දැන් තියෙන්නේ මං කිව්වේ මොකද්ද දැන් තියෙන අවස්ථාව? මේ බත් පොඩ්ඩක් කන්න. ඔය පොඩියට ඔය තියෙන ඇඳුමක් අඳින්න. ඔය චූටි දෙයක් ගියක් දොරක් හදාගන්න, ගහක් කොල්ලක් හිටව ගන්න. චූටි දෙයක් තමයි දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අර ලොකු දේවල් මොකුත් නැහැ. ආරි සත්‍ය අවබෝධ කරනවා කියන්නේ අර ඉපදීම නැමැති ප්‍රපාතයට නොවැටී ඉන්න ධර්මයක් අහලා ඉපදීම නැමැති ප්‍රපාතයෙන් ගැලවෙනවා කියන්නේ පොඩි දෙයක් ඒකයි. නමුත් අපිට මේ ධර්මය අහන්න කලින් අපිට හිතුනේ මොන වගේද? දැන් තමයි අපි ඉන්නේ මිනිස්යාගේ නිකන් දියුණු කාලයක් කියලානේ. පාරවල් හදලා, ලයිට් දාලා, ටෙලිෆෝන්, කම්පියුටර්, අයිස්ක්‍රීම්, කෑම જાති, කේක්, අර ඒ වගේ අපේ හිත සම්පූර්ණයෙන්ම අපේ නොම ගිහිල්ලා ඉන්නේ. ඒවට අපි වසඟ වෙලා නැද්ද? වසී වෙලා නැද්ද මේවට? ටෙලිෆෝන් එකක් දැක්කත් වසී වෙනවා. සිරප්පු දෙකක් දැක්කත් වසී වෙනවා. ඇඳුමක් දැක්කත් වසී වෙනවා. එතකොට අර චූටි අර මේ මොනවද මේ එක අලුත් බඩු තියෙන්නේ. ඒව දැක්කහම ඒවට වසී වෙනවා. වසී වුණාන් පස්සේ ඒව පරිහරණය කරන්න ආසා කරනවා. මේක ධර්මාබෝධියට උපකාරී වෙන්නේ නැහැ. ධර්මාබෝධියට උපකාරී වෙන්නේ ඒට යට නොවි ඉන්න හැකියාව තිබුණොත්. එතකොට බුදුරජාණන් වහන්සේ බලන්න මේ ඒ දේශනාවල් දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසමයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දවසක් විශාලා මහනුවර වාසය කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ වේශාලියෙහි විශාලා මහනුවර පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න අවසර වෙ ගියා. ගිහින් කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ
මං අද පිණ්ඩපාතේ වැඩියා. මං දැක්ක බොහෝ ලිච්ඡවි කුමාරවරු සන්තාගාරයට එකතු වෙලා පුහුණු වෙනවා. මොකද්ද පුහුණුව? මේ ඈත තියෙන මේ ඊතා සියුම් විදියට මේ පුංචි දෙයකින් එල්ලලා තියෙන පොඩි සිදුරකට ඊතලේ හරියටම විදින්න මේගොල්ල පුරුදු වෙනවා ස්වාමීනි. ඒ ලිච්ඡවි කුමාරවරු හරි දක්ෂ විදියට දසමෙට මෙවුන් මේක විදිනවා කිව්වා. එහෙනම් මේ ආනන්ද හාමුදුර චුට්ටක් කියලා මේක බලන් ඉඳලා නේ දසමෙට විදිනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය ඒ විදිල්ලද දුෂ්කර නැත්තම් මේ අස්සලෝමකින් 100ක් වරක් පෙළූ තුනී හීනි අස්සලෝමකින් තව අස්සලෝමයකට විදිල්නකද? එතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ එහෙනම් මේක සුළු දෙයක් කියලා. මේ විශාලාවේ කොල්ලෝ ටික විදින එක සුළු දෙයක් කියනවා. මේ අස්සලෝමකින් අස්සලෝමයක් විදින එක තමයි කියනවා දුෂ්කරදී මහානේ. ඊට වඩා දුෂ්කර දෙයක් කියනවා මේ දුක්ඛාරි සත්‍ය අවබෝධ වීම. බලන්න එතකොට කොච්චර ප්‍රඥාවක් යාට මොනතරම් යා නෝනින් කල්පනා කිරීමේ හැකියාවකින් යුක්ත විය යුතුද? මේක කියනවා අතකෝති ආනන දුප්පටි විජ්ජතරම් පටිවිජ්ජන්ති. ඊටාම දුෂ්කර වූ දෙයක් තමයි මේ දුක් අවබෝධ කරනවා කියන කාරණය. ඒක යා කරනවා කියනවා ප්‍රඥාවන්ත කෙනා. ඊළඟට ඒ දුක්ඛ සමුදය අවබෝධ කරනවා කියනවා. දුක්ඛ නිරෝධය අවබෝධ කරනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අවබෝධ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පුරුෂයෙක් වියදණ්ඩක් අරගෙන වියගස කියන්නේ මේ නගුල් දණ්ඩ ඒක අරගෙන මුහුදට දානවා. දැන් මම මේක පාවිවි තියෙද්දී කන කැස්බෑවෙක් ඒ කියන්නේ කන කැස්බෑවා කියන්නේ ඒක ඇහැක් පේනවා. මේ කැස්බෑවා අවුරුදු 100කට වතාවක් පොළවෙන් උඩට එනවා. උඩට එද්දී මේ අර වියදණ්ඩේ සිදුරේ මෙයාගේ ඔළුව උඩට යනවා. ගියාම ආකාශයේ පේනවා. එතකොට එහෙම එකක් වෙන්න පුළුවන්ද කියලා ඇහුවා භික්ෂුන් වහන්සේලාගේ. බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා භාග්‍යවතුන් වහන්සේ කලාතුරකින් එහෙම එකක් වෙන්න පුළුවන්. නෑ මහණෙනි ඉක්මනට උනත් වෙන්න පුළුවන් කියනවා. ඒ බඳු එකක් ඉක්මනට උනත් වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක වතාවක් සකින් කියන්නේ එක වතාවක් නත්තේවාහම් බික්කවේ සකින් විනිපාත ගතේන බාලේන manussත්තං වදාන. එක වතාවක් කපාගත වුණොත් අඥාන පුද්ගලයෙක් ආයේ manuss ලෝකෙට ඉබඳු ආකාරයටවත් එන්න බෑ කියනවා. ඒ කියන්නේ කන කැස් බෑවා 100ක් වතාවක් අවුරුද්දේ ඉඳලා උඩට එද්දී වියසුදරෙන් අහස පේනවා වගේ ඉබඳු අවස්ථාවක්වත් නෑ කියනවා. දැන් එතකොට අපිට හිතෙන්නේ කොහොමද අපේ ඥාති පරපුර දැන් අපිට මෙහෙම කාරණයක් හිතා ගන්න පුළුවන් නේද? එතකොට කල්පනා කරලා එහෙනම් අපේ ඥාති පරපුර කොච්චරක්ද අපි මිනිස්සු වෙලා මේ ඥාතින් අපි පින් ගන්න එනවා තියෙනවනේ නේ. ඒ බුද්ධ දේශනාවක් අපි ඉගෙන ගත්තේ නැද්ද? මහණෙනි මව් නොවෙච්ච කෙනෙක්, පියා නොවෙච්ච කෙනෙක්, සහෝදරයන් නොවෙච්ච කෙනෙක්, සහෝදරී නොවෙච්ච කෙනෙක්, පුතා නොවෙච්ච කෙනෙක්, දූ නොවෙච්ච කෙනෙක්, ඥාති නොවෙච්ච කෙනෙක් මේ සසරේ නෑ කියලා. එහෙමනම් බලන්න එතකොට කොච්චරනම් මොනතරම් අපිට එක එක්කිනා හම්බ වෙලාද? කොයිතරම්නම් අම්මලා ළඟ අපි ඉපදිලාද? කොයිතරම් වාරයක අපි දරුවෝ හදලාද? කියන තංකිස්ස හේතු ඒකට හේතුව මොකද්ද? නහිත් බික්කේ යති ධම්මචර්යා පුඤ්ඤ කිරියා. මහණෙනි මේ ලෝකවල ධර්මීය හැසිරීමක් නෑ. මට හොඳට මතකයි අර මට එක හාමුදුර කෙනෙක් හම්බ වුණා බුදු බව පතපත හිටියේ. මං ඉතින් ඒ කාලේ කලුගල ආරණ්‍යේ ඉඳලා මං ඒ හාමුදුර හිටපු ආරණ්‍යට ගියා. ගිහලා අපි දෙන්න අතරේ පුංචි කතාවක් ඇති වුණා. මං කව හාමුදුරනේ මෙහෙමයි. ඔබ වහන්සේ මේ බුදු බව පතනවා. හැබැයි ධර්මයට අනුව නම් මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි ආර්ය සත්‍ය අවබෝධ නොකරොත් ඉතින් තිරිසන් අපායට යනවනේ කිව්වා. අප්පා හේම නැතුව කොහොමද කියලා ඇහුවා. මම ඔය ජාතක කතා කිව්වලද කියලා ඔය දෘෂ්ටිය ගත්තේ. ඒ ජාතක කතාවල තිරුණේ මහ බුදුසසුන වහන්සේ මෙහෙම බෝධිසත්ව අවදීදී මෙහෙම හිටියා කියලා. මං කෝ ඒක මේ උන්වහන්සේ එකෙන් පෙන්වන්නේ ඒක තියෙන දුෂ්කරකම කිව්වා. මං කෝ දැන් එහෙනම් ඒක තිරිසන් අපායේ පෙරම් පුරන එක සතිය පෙන්වන්න කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. එහෙම කාලයක් ඉඳලා පස්සේ දුකටපත් වෙලා උපවැදිත් වෙලා විනාශත් වෙලා වහවීල මල. ඉතින් අපරාධේ ඒ
ධර්ම මාර්ගයට යන්න තිබිච්ච අවස්ථාවල් ඔක්කොම වැහිලා ගිය ආර දෘෂ්ටිය නිසා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන නහෙත්ත භික්කවේ යති ධම්මචර්යා පුඤ්ඤ කිරිය. මහණෙනි තිරිසන් අපායේ ධර්මයේ හැසිරීමකුත් නැහැ, පින් කිරීමකුත් නැහැ. අඤ්ඤමඤ්ඤ කාදිකායත භික්කවේ වත්තති දුබ්බල කාදිකා. ඕකේ තියෙන්නේ එකිනෙකාගේ කෑම. එකිනෙකා මරාගෙන කෑම. ප්‍රබලයා විසින් දුර්වලයාව කෑම. මෙච්චරයි කියන තිරිසන් අපායේ තියෙන්නේ. සංකිස්ස හේතු මේකට හේතුව මොකද්ද? අදිඨත්තා භික්කවේ චතුර්ණං අරිය සත්‍යානං චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ නිසායි සත්‍ය උතන්ට වැටෙන්නේ කියන. ඉතින් ඒ නිසා අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ගෞතම සාසනයේම වාසනාව ලැබේවා. සාදු